හරි මේ 11 ශ්‍රේණියේ දරුවන්ව මේ නැවත වතාවක් සුබ සන්ධ්‍යාවක් කියලා පිළිගන්නවා මේ අපේ 11 ශ්‍රේණී සිද්ධාන්ත පන්තියට විචාර පන්තියෙන් පස්සේ රැට කෑම එහෙම කාලා ඔයගොල්ලෝ ඇවිල්ලා ඇත්තේ මට කියන්න අද අපි ඇත්තටම මේ අපේ ජූලි මාසේ ටියුට් එක කතා කරන අන්තිම දවස අදින් අපේ වැඩ කටයුතු අපි සියල්ල අවසන් කරනවා ජූලි මාසේ නිබන්ධයේ මොකද අපි ලබන සතිය වෙනකොට අගෝස්තු මාසේ නිබන්ධයේ වැඩ කටයුතු ආරම්භ කරන්න ඕන නිසා මට කියන්න මම ටියුට් එකේ නතර කරලා තියෙන තැන කොහෙද කියලා ඉක්මනින් කියන්න වෙලාව යන නිසා ඉක්මනින් කියන්න ටියුට් එකේ නතර කරලා තියෙන තැන කොහෙද ඕ පේපර් එකේ උත්තර සාකච්ඡාත් කරනවා ඔව් ඒක කරනවා ඒක මට අමතක නැහැ ඒක කරනවා එහෙනම් මුලින් මේක කරලා ඉමුද මුලින් මේක කරලා ඉමුද ජන කවියේ උපත මට මිනිත්තුවක් දෙන්න ළමයි මට මිනිත්තුවක් දෙන්න කවියේ උපතනේ ජන කවියේ උපතුළු කරලා තියෙනවා ජන කවි විශේෂ ලක්ෂණ කියන දන්න හරි දැන් මතකයි හරි ඕකේ ඒ කියන්නේ මම මේ බයේ හිටියේ වාක්‍රීති ඉවර කරලා නැද්ද කියලා සීරියස්ලි මම බයේ හිටියේ මේ වාක්‍රීති ඉවර කරලා නැත්තම් එහෙම මල ජංජාලයක් එන්නේ කියලා එහෙනම් වාක්‍රීති අපි ඉවර කරලා නේ ඉවර කරලා අතිනුරුත් පල්ලෙහාට ඇවිල්ලා තියෙන හොඳයි නේ එහෙනම් සන්තෝෂයි ජන කවියේ විශේෂ ලක්ෂණ තමයි කරන්න තියෙන්නේ නේ හරි මං කියලා දෙන්නම් ජන කවියේ විශේෂ ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කිරීමේදී එහි මූලික ලක්ෂණය ලෙස අපට හඳුනාගත හැක්කේ සාමූහික බවයි කුඹුරේ හේනේ වැඩ කළ පැරණි ගැමියෝ
පැරණි ගැමියෝ තම අත්දැකීම ජනකවි ලෙස ප්‍රකට කළහ. දහදිය හෙළමින් සිය කාර්ය කරන අතරතුර ගතේ පවතින මහන්සිය දුරු කරගනු වස් එක් පුද්ගලයෙක් කවියට මුල පුරන විට තවකෙක් එහි දෙවන පදේ පවසන්නේ නිතිදි මම හිතනවා මම මේ කොටසත් කරා. මට ඒකත් මතකයි කරා කියලා. ජනකවි ආරණ ලියවුණු කාව්‍ය ග්‍රන්ථ තමයි කරන්න නැත්තේ. රයිට්. එතනින් පටන් මට මතකයි අරක මම කරා කියලා. දෙන්නෙක් කියලා දෙනවා කරා කියලා. හරි. ඕකේ. ජනකවි ආරණ ලියවුණු කාව්‍ය ග්‍රන්ථ. ජනකවියේ රුව ගුණ රැගෙන යන කවියා ලියවුණු ග්‍රන්ථ රසක් සිංහල සාහිත්‍යයේදී හඳුනාගත හැකිය. ඔව් ඒ කියන්නේ ජනකවි ආශ්‍රයෙන්. හොඳේ දැන් හිතන්නකෝ මෙහෙම. දැන් වුණත් සමහර ගීත ඇහෙනකොට අපිට හිතනවා නේද නිකන් ඒක නිකන් මේ එක එක ආරවල් අපිට මතක් වෙනවා නේද? දැන් උදාහරණයක් විදිහට ඕගොල්ලෝ ඔන්න නෝට් ඩවුන් කරගන්න මම සින්දුව කියන්නම්. කුසපබා ෆිල්ම් එකේ හොඳේ නිකම්ම සින්දුව නම ගෙහුවට වැඩක් නැහැ. මොකද ඒ නමින්ම සින්දු දෙකක් තියෙනවා. ඒ නිසා කුසපබා ෆිල්ම් එකේ මధుර වසන්තය කියන සින්දුව අරගෙන බලන්න. කුසපබා ෆිල්ම් එකේ මధుර වසන්තේ. නිකන් මధుර වසන්තේ ගෙහුවට වැඩක් නැහැ. මොකද මధుර වසන්තේ මල්ලියේ කම්පබලා කියලා මේ අතුල සමිතගේ සින්දුවකුත් තියෙනවා. එහෙනම් එතකොට ඒක තමයි එන්නේ. එහෙනම් වැඩක් නැහැ. කුසපබා මధుර වසන්තේ කියලා ගහලා බලන්න. ඒ සින්දුව අහනකොට අපිට මතක් වෙන තනිකර පංජාබ් කර්ණාටක කියන සංගීත පද්ධති. නැත්නම් ඒ සංගීතමය ලක්ෂණ තමයි මේ සින්දුවේ තියෙන්නේ. ඊළඟට කිව්වොත් එහෙම ඒ වගේ තව ලක්ෂණ සින් සින්දු මොනවද තියෙන්නේ? අර මේ කාංචනා අනුරාධි කියලා මේ අලුතෙන් සින්දු කියන නංගි කෙනෙක් ඉන්නවා. එයාගේ සින්දුවක් ඇවිල්ලා තියෙනවා. ඕගොල්ලෝ දන්නවා ඇති අර මේ උදුරාවි කියලා සින්දුවක් තියෙනවා. ගෑල්ලම ගොඩක් ඩාන්ස් කවර්ස් එකම කාලා තියෙනවා මම දැක්කා. එතකොට මේ ඒ ඩාන්ස් කවර්ස් එකම කරලා තියෙන මේ උදුරාවි කියන සින්දුවේ තියෙන්නේ ඉන්දියන් ටච් එකක්. හරිද? එතකොට ඒ වගේ පොඩි එක එක මේක මෙන්න මේ වගේ ආරේ නේද? අරාබි විදියට හදපු සින්දු තියෙනවා. ඔය මේ සඳමුවා වෙලා ගහි වලාවකින් කියලා සින්දුවක් තියෙනවා. සනුක වික්‍රමසිංහගේ තාත්තගේ සංගීත් වික්‍රමසිංහගේ. ඒ සින්දුව මේ අරාබි ආරයට හදපු එකක්. ඊළඟට මේ ලයිලා කියලා සින්දුවක් තියෙනවා ප්‍රසන්න රෝසගේ. ප්‍රසන්න රෝස කියලා කියන්නේ මේරියන් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් ගහන එක්කෙනා. එයාගේ සින්දුවක් තියෙනවා ඒක හදලා තියෙන්නේ අරාබි ආරයට. එතකොට ඒ අරාබි ආරයට හදපු සින්දුත් තියෙනවා. හරිද? ඊළඟට බෞද්ධ සංස්කෘතියට ගැලපෙන විදිහට හදපු සින්දුත් තියෙනවා. ජනකවි ආරයට හදපු සින්දුත් තියෙනවා. දැන් උදාහරණයක් ජනකවි ආරයට හදපු සින්දුවක් විදිහට උදාහරණයක් කිව්වොත් එහෙම මේ ඔය අමුඩේ කියන ගීතය. අමුඩේ කියන ගීතය සමණ්ඩලින් ගායනා කරන්නේ. ඒක ජනකවි ආරේ ගීතයක්. ඒකේ ජනකවි ආරයට තියෙනවා බෙර දාලා එහෙම තමයි හදලා තියෙන්නේ. ඊළඟට මේ මට මේ ෆිල්ම් එකේ නම මතක් වෙන්නේ නැහැ. අබා ෆිල්ම් එකේ. අබා ෆිල්ම් එකේ තියෙනවා සින්දුවක් මේ කැලේ හැදෙන කිරි මදුවැල් කාපල්ලා දොලේ ගලන සීතල දිය බීපල්ලා වෙලේ හීය අහවර කර නාපල්ලා අන්තිමට මට මතක් වෙන්නේ කොහොම හරි මේ කැලේ හැදෙන කිරි මදුවැල් කාපල්ලා දොලේ ගලන සීතල දිය බීපල්ලා වෙලේ හීය අහවර කර නාපල්ලා එතකොට අන්නේ සින්දුව ඇවිල්ලත් ඒකත් ජනකවි ආරයට නිර්මාණය වෙච්ච ගීතයක්. එතකොට මේ අබා ෆිල්ම් එකේ සිරිපැරකුම් ෆිල්ම් එකේ. හරි. thank you මතක් කරාට. අන්න දැන් පේනවනේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේදී ඩබල් චෙක් කරගන්න පුළුවන් chance එක තියෙනවානේ. මට අමතක වෙනවා. ඕගොල්ලෝ මතක් කරනවා. ඕගොල්ලෝ අමතක කරනවා. මම මතක් කරනවා. ඒක තමයි. අර දැනුමේ හයිරාකි එක දැන් ඔන්ලයින් ක්ලාස් එකේ නැහැ. ඒක හොඳ ලක්ෂණයක්. මේ එතකොට එහෙම තියෙනවනේ අපිට. එක එක ආරවල වලට හදපු සින්දුනේ තියෙන්නේ. ජනකවි ආරයට ලියවෙච්ච කාව්‍ය ග්‍රන්ථ තියෙනවා. ජනකවි ආරයට ලියවුණු මොනවද තියෙනවද? කාව්‍ය ග්‍රන්ථ තියෙනවා. උදාහරණයක් විදිහට දැන් මේ බලන්නකෝ. තුන් සරණි. හරිද? සරණයි සරණයි බුද්ධං සරණයි 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 ධම්මං සරණයි ජනකවි විදිහට තමයි කියන්නේ. සිරිපාද පොත මං කියවල නැහැ. සිරිපාද පොත ධාතු විස්තරය බුදුගුණ තරංගමාලය දළදා විස්තරය රුවන්වැලි සෑ පුවත තිස්ස මහා විහාර අලංකාරය රන්ගිලි දඹුරු වර්ණනාව වෙස්සන්තර ජාතකය විදුර ජාතකය අන්ධභූත ජාතකය සාම ජාතකය මුව ජාතකය
යශෝදරාවත පත්තිනි හැල්ල ඒ වගේ කාව්‍ය ග්‍රන්ථ ලියවිලා තියෙන මොන ආරටද ජනකවි ආරට තමයි ඒවා ලියවිලා තියෙන්නේ. එතකොට ඒක මම එකතු කරලා තියෙන්නේ ඔබේ වැඩිදුර දැන ගැනීම සඳහා. right. දැන් අපි එනවා කුරහන් ඉසිමුව කළුවර බලාලා කියන අපේ ඊළඟ පාඩම. මේ ඊළඟ පාඩම අපි සාකච්ඡා කරන්න තමයි සූදානම් වෙන්නේ. කුරහන් ඉසිමුව කළුවර බලාලා. මේක ජනකවි ආරට ලියවිච්ච ගීතයක්. sorry මේක ජනකවි ආශ්‍රිතයෙන් නිර්මාණය වෙච්ච ජනකවියක්. එතකොට අපි බලමු එකින් එක මොකද්ද මේකේ තියෙන්නේ කියලා. මේකේ තියෙන මේ right. අපි බලමු. අපි එක වතාවක් කවිය මුළු සම්පූර්ණ කවියම එක වතාවක් කියවගෙන ගිහිල්ලා බලමු. ඊට පස්සේ අපි මේකේ තේරුම සාකච්ඡා කරමු. දුරුතු මහේදී කැලයට වැදීලා මසක් පමණ කල් කැලවල් කොටාලා මැදින් දිනේදී වල් ගිනි තබාලා කුරහන් ඉසිමුව කළුවර බලාලා. දුරුතු මහේදී කැලයට වැදීලා දුරුතු මහේ මසක් පමණ කල් කැලවල් කොටාලා මැදින් දිනේදී වල් ගිනි තබාලා කුරහන් ඉසිමුව කළුවර බලාලා. එල්ල වෙන්ට කවි කර කී වෙමි බොහොම කොල්ල කන්ට එති සිව්පාවෝ බොහොම ගොල්ල සමග ඇති ඌරෝ සැමදාම නිල්ල අඹති සත් දවසින් බැලුවාම මාකී දේ දෙයනි බොරුවක්ම නැති බිම එලි වුණොත් කණු මදු බොහොම ළඟ ඇති ඇහැට වෙහෙස ඇතතුන් යමට නිදි නැති ගොබ කළු වෙමින් කුරහන් කිරි වැද වැඩෙති හේනේ පැලේ මා විදිනා සුරුක්කන් ඕකෝගොල්ලෝ අහලා ඇති ඌරෝ ඇවිත් වටපිට කරති සක්මන් වැටටත් උඩින් උන් අල්ලන මලක්කන් අපොයි මගේ කිරිවදිනා කුරක්කන් කටු ඇල්ලේ මගේ හේනේ කුරක්කන් වැට අහුරා ඌරන්ගෙන් වලක්කන් කරගන්නට බැරි උන් මහ කුරක්කන් ඌරනි නොකා ඵලයව් මගේ කුරක්කන් මෙදා හේනේ පැහිලා ඇති කුරක්කන් රන්වන් කරල් බර වී ඇති සුරුක්කන් ඌරෝ නොකෑවොත් හේනේ කුරක්කන් බඩකින්නට ඖෂධයකි කුරක්කන් කුරක්කන්තු නයි වැපිරුවේ අමාරුවේ කපන්ටත් බැරුව අතපා රුදාවේ අරින්ටත් බැලව ලොවගම සිනාවේ කපමු නෑනේ ඉපනැල්ලේ සුභාවේ එපෙති දෙපෙති මහ හේනේ කුරක්කන් මග යන්නෝ මට සරදම් කරක්කන් එපෙති වෙන්ඩ කවුදැයි කළ නරක්කන් කපා ගනිමු එක පෙත්තේ කුරක්කන්. හරි. එතරින් එහාට බලාකුළු පිහටු පාඩම් කියලා ටෙක්ස්ට් එකක් මම දාලා තියෙනවා. ඒක පස්සේ ඔයගොල්ලෝ කියව ගන්න. ඉතින් අපි දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනි සාමාන්‍යයෙන් ජන කවිවල මේ ජන කවි දැන් හානාහිය බානාණ්ඩ හැරින්දනේ කිය අපිට කතා කරන දේවල් තියෙනවා ජීවිතයට තියෙන උපදෙස් තියෙනවා. හරිද? මිනිස්සෙක් විතර සමාජ ජීවත් වෙන්නේ කොහොමද කියලා තියලා තියෙනවා. එතකොට ස්වභාවික වස්තුන් සම්බන්ධ සිද්ධි තියෙනවා. හරිද? ධාර්මික අර්ථය සම්බන්ධ සිද්ධි තියෙනවා. සමාජ අර්ථ සම්බන්ධ සිද්ධි තියෙනවා. සංස්කෘත අර්ථ සම්බන්ධ සිද්ධි තියෙනවා. දේශපාලන අර්ථ සම්බන්ධ සිද්ධි තියෙනවා. ඒවා තියෙනවා. දැන් මේ කුරහන් ඉසිමුව කළුවර බලාලා කියන පාඩම මට තේරෙන්නේ නැහැ. ඇත්තට 11 වෙනි පාඩමකට දැම්මේ ඇයි කියලා. මේ මීට වඩා ඕනි තරම් හොඳ පාඩම් තියෙනවා දාන්න ඕගොල්ලන්ට. තව ජාතකයක් දාන්න තිබ්බා. ඒතකොට අපිට කතා කරන්න දේවල් තියෙනවා. ඒ කුරහන් ඉසිමුව කළුවර බලාලා කියන තනිකරම කුරක්කන් වැපිරීම සම්බන්ධයෙන් නිර්මාණය වෙච්ච ජනකවි සමූහයක් තමයි මේකේ තියෙන්නේ. අපි කොහොමුණත් මේකේ තේරුම නිකන් සාකච්ඡා කරගෙන ඉස්සරහට යමු. දුරුතු මහේදී කැලයට වැදීලා මසක් පමණ කල් කැලවල් කොටාලා. දැන් දුරුතු මහ දුරුතු කියන්නේ මොන මාසෙද? දෙන්න බන් කට්ටිය උත්තර. දුරුතු කියන්නේ මොන මාසෙද? දාන්න බන්. chat එකට දාන්න දුරුතු. තව ඉන්නවා. ජනවාරිනේ ඔව්. දුරුතු නවම් මැදින් බක් වෙසක් පොසොන් ඇසල නිකිනි දුරුතු නවම් මැදින් බක් වෙසක් පොසොන් ඇසල නිකිනි
ඔහොමනේ යන්නේ නේ අවුරුද්ද දුරුතු නවම් මැදින් බක් වෙසක් පොසොන් ඇසළ නිකිනි වප් ඉල් උඳුවක් ඔහොමනේ යන්නේ අවුරුද්ද. එතකොට දුරුතු මාසේ කියන්නේ මොන මාසෙද? ජනවාරි මාසේ. හරිද? ජනවාරි මාසෙනේ. එතකොට දැන් දුරුතු මාසේ මොකද්ද කරන්නේ? කැලයට වැදීලා ජනවාරි මාසේ තමයි මේ කුරක්කන් වපුරන්න කලින් ඒ කුරක්කන් වපුරන්න බලාපොරොත්තු වෙන මේ කැලෑවට යන්නේ. ගිහිල්ලා මසක් පමණ කල් කැලවල් කොටාලා මාසයක් පමණ කාලයක් කැලෑව සම්පූර්ණයෙන්ම සුද්ධ කරලා දාන. කැලෑව කොටනවා. එලි පෙහෙලි කරනවා, ගස්වලතු කපලා දානවා, පොහොරට ගන්න පුළුවන් ගස්වලතු වෙනම කපනවා. හරිද? බිම හදනවා. එහෙමනේ මාසයක් විතර මේ වැඩේට යනවා. මැදින් දිනේදී වල් ගිනි තබාලා මැදින් දුරුතු නවම් මැදින් බක් වෙසක් දුරුතු නවම් මැදින් ජනවාරි පෙබරවාරි මාර්තු හරිනේ. දැන් දුරුතු මාසේ පටන් ගත්තා නම් ඕක කොහොමද පෙබරවාරි මාසේ ඉවරනකන් දුවන හින්දා අනිවාර්යයෙන්ම කැලේ සම්පූර්ණ සුද්ධ කරලා ඉවර කරලා ගිනි තැබීමට සූදානම් වෙන්නේ මැදින් මාසේ විතර වෙනකොට. ඒ කියන්නේ ජනවාරි මාසේ විතර වෙනකොට තමයි මේ කැලෑව ගිනි තියන්න පටන් මාර්තු මාස විතර වෙනකොට තමයි කැලෑව සම්පූර්ණයෙන්ම ගිනි තියන්න සූදානම් වෙන්නේ. ඒ කියන කුරහන් නිසිමුව කළුවර බලාලා මේ අපි දැන් මාසක විතර ඉඳන් කැලෑව සුද්ධ කරලා තියෙනවා. අපි සම්පූර්ණ වල් කොටලා තියෙනවා මාසක විතර ඉඳන්. දැන් අපි මාර්තු මාසේ මේක සම්පූර්ණ කැලේ ගිනි තියලා තියෙනවා. දැන් අපි කළුවරට එන්න කලින් මෙච්චර මේ මහන්සියෙන් මේ මාස ගාණක් කරගෙන ආපු තැන අපි කුරහන් නැට ටිකක් ඉහළ දාමු කියලා තමයි කියන්නේ. ලියන්න මෙන්න මෙහෙම පල්ලෙහා පේලියේ ලියන්න ජන කවිය තුල ඇති ජන කවිය තුල ඇති ප්‍රකට ලක්ෂණය වන ජන කවිය තුල ඇති ප්‍රකට ලක්ෂණය වන ජන කවිය තුල ඇති ප්‍රකට ලක්ෂණය වන ගැමි ජනතාවගේ ජීවනෝපායන් සම්බන්ධ වීම. ගැමි ජනතාවගේ ජීවනෝපායන් සම්බන්ධ ජීවනෝපායන් සම්බන්ධ වීම දැක්විය හැකිය. ජීවනෝපායන් සම්බන්ධ වීම දැක්විය හැකිය. දැක්විය හැකිය. මාස ගණනක් පුරාවට කැලෑ එලිපෙහෙලි කොට වල් ගිනි තබා කැලෑව ගිනි තබා කියන්නේ වල් ගිනි තබා
වල්ගිනි තබා කුරක්කන් වැපිරීමට අවශ්‍ය පරිසරය සකසා ගැනීම. කුරක්කන් වැපිරීමට අවශ්‍ය පරිසරය සකසා ගැනීම මෙම කවියෙන් ප්‍රකාශිතය. කුරක්කන් වැපිරීමට අවශ්‍ය පරිසරය සකසා ගැනීම මෙම කවියෙන් ප්‍රකාශිතය. මෙම කවියෙන් ප්‍රකාශිතය. මෙම කවියෙන් ප්‍රකාශිතය. දුරුතු මහේදී කැලයට වැදීලා මසක් පමණ කැලවල් ගිනි කොටාලා මැදින් දිනේදී වල්ගිනි තබාලා කුරහන් නිසිමුව කළුවර බලාලා. දැන් එතකොට ඔබට තේරෙන්න ඕනි මේ ගැමියා තමන්ගේ ජීවනෝපාය තමයි මේ විස්තර කරන්නේ. වෙන දේවල් නෙවෙයිනේ. ගෙදර තියෙන ප්‍රශ්න. එයා ඉස්කෝලේ ගිය හැටි හරි එයා ඉස්කෝලේ නොගිය ගිය හැටි එයාගේ ආදරය සම්බන්ධ කතාවක් ඒව නෙවෙයි කියන්නේ. මේ කියන්නේ මෙයා කැලෑවක් තෝරගෙන ඒ කැලෑව සුද්ධ කරලා අන්තිමට ඒ කැලෑව ගිනි තියලා මේ කුරහන් මේ වගා කරන්න හදන විදිය ගැමි ජනතාවගේ ජීවනෝපාය සම්බන්ධ කාරණා තමයි ජනකවිවල තියෙන කියලා අපිට ඒකට දාන්න පුළුවන්. දෙවෙනි එක එල්ලවෙන්ට කවිකර කී වෙමි බොහොම කොල්ල කන්ට ඇති සිව්පාවෝ බොහොම ගොල්ල සමග ඇති ඌරෝ සැමදාම නිල්ල අඹති සත් දවසින් බැලුවාම. ලියන්න මෙහි එල්ල යනු පෙරලිකොම ඇතුළේ ලියන්න එළිවන තුරු යන අදහස විය හැකිය. එළිවන තුරු යන අදහස විය හැකිය. ස්වකීය වගාවට හානි පැමිණවීම සඳහා ස්වකීය වගාවට හානි පැමිණවීම සඳහා එන සතුන් වැළැක්වීම පිණිස මුළු රැයක් පුරාවට කවි කියමින් නොනිදා වගාව සමග සිටින බව ගැමියා පවසයි.
සිටින බව ගැමියා පවසයි. සිටින බව ගැමියා පවසයි. වගාවට හානි කිරීම සඳහා 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 ඌරෝ රංචු පිටින්ද පැමිණෙන බව ඌරෝ රංචු පිටින්ද පැමිණෙන බව ඌරෝ රංචු පිටින්ද පැමිණෙන බව ඌරන් නොනි ඌරන් රංචු පිටින්ද පැමිණෙන බව කතකයා පවසයි. ඌරන් රංචු පිටින්ද පැමිණෙන බව කතකයා පවසයි. ඌරන් රංචු පිටින්ද පැමිණෙන බව කතකයා පවසයි. කතකයා පවසයි. තුන මා කීදේ දෙයියනි බොරු වක්ම නැති බිම එලි වුණොත් කණු මදු බොහොම ළඟ ඇති ඇහැට වෙහෙස ඇත තුන් යමට නිදි නැති ගොබ කළු වෙමින් කුරහන් කිරි වැද වැඩෙති. දැන් මේ බලන්න මේක කියනවා මෙන්න මෙහෙම. මේ බලන්න මා කීදේ දෙයියනි බොරු වක්ම නැති. දැන් පේනවද ඒ කාලේ මම කිව්ව නේද? දැන් හොඳට බලන්න. ඒ කාලේ ගැමියා හරිද? ඒ කාලේ ගැමියා උගත්ද නූගත්ද? සරලයි. ඒ කාලේ ගැමියා නූගත්. දැනට සාපේක්ෂව නූගත් මේ නූගත් කියලා කියන්නේ ඉස්කෝලේ ගියා කියන එක එහෙම නෙවෙයි එහෙම එකක් නෙවෙයි. නූගත් කියලා කියන්නේ අධ්‍යාපනික අවබෝධය නෑ. අධ්‍යාපනික අවබෝධය ලබන්න ඉස්කෝලේම යන්න ඕනේ නෑ. එහෙනම් මාටින් වික්‍රමසිංහට කොග්ගල මහා ප්‍රඥා වෙන්න බෑනේ. අර ජී.බී. සේනානායක ලංකාවේ ඉස්සෙල්ලාම මේ නිසසක් ලිව්වා වෙන්න බෑනේ. ඉස්කෝලේ නෙවෙයි. එහෙම නෙවෙයි. හරිද? එතකොට මේ ගැමියා නූගත්. දැන් මේ බලන්න මේක කියනවා මෙන්න මෙහෙම කතාවක්. මේ ගැමියා කියනවා මා කීදේ දෙයියනි බොරුවක්ම නැති. අනේ දෙයියනි. මම නම් බොරුවක් කිව්වේ නෑ. දැන් අනිත් පැත්තට අපිට තර්ක කරන්න පුළුවන් නේ. දැන් මේ වෙනකොට අපි සාමාන්‍යයෙන් සමහර දේවල් ගැන තර්ක කරනවානේ. හරිද? දැන් අපි සාමාන්‍යයෙන් සමහර දේවල් ගැන තර්ක කරනවා. දැන් මම නම් එහෙමයි. ඒ කියන්නේ දැන් උදාහරණයකට හිතන්නකො මෙන්න මෙහෙම. දැන් මම අර පන්තිත් ඔය කතාව කියලා තියෙනවා. දැන් මේ අපිට යන්ත්‍රයක් දානකොට අපිට යන්ත්‍රය දාන කෙනා කියනවා මේ පිළි කන්න එපා, මලකවල වල යන්න එපා, මඟුල් ගෙවල වල යන්න එපා, වරු තුනක් පරිස්සම් කරගන්න, කිල්ලට අහු වේ වාගේ දේවල් කියලා අන්තිමට කියනවා මේ රෙදි වල ඇතුලෙන් රින්ගන්න එපා කියලා. ඇයි කියලා අහුවම කියනවා මේ රෙදි වල ඇතුලෙන් රින්ගුවාම මේ යන්ත්‍රයේ බලය මිදෙනවා. දැන් එතකොට මං වගේ කෙනෙක්ට එක කිව්වොත් මං අනිත් පැත්තට අහනවා. එහෙනම් ඉතින් අපරාධ යන්ත්‍රයක් දැම්මේ මේ යන්ත්‍රය දාගෙන රෙදිවල ඇතුලෙන් රිංගුවහම යන්ත්‍රයේ බලය බිඳිනවා නම් යන්ත්‍රයට වඩා රෙදිවල බලවත් නේද කියලා මං අහයි. පොඩි තර්කයක් තියෙනවනේ මිනිසුන්ගේ ජීවිතේ. දැන් අනිත් පැත්තට මේ ඔය සිදුහත් කුමාරයා බුදුහාමුදුරනේ මනේ පටල ගන්න එපා. හරිද? බුදුහාමුදුරනේ මම මේ කියන්නේ සිදුහත් කුමාරයා. දැන් සිදුහත් කුමාරයා ගෑල් ළමයි ආශ්‍රය කරා කියලා කිව්වහම මේ සමහර ආච්චි අම්මලට 100ට ටග්ගල කියනවා. සාමාන්‍යයෙන් මට ඔය පන්සල් වල හාමුදුරුවරුන්ට සිල් ගන්න අයට සාමාන්‍යයෙන් මට ඔය ඉඳ හිට කතා කරන අවස්ථා හම්බ වෙනවා. දැන් එහෙම හම්බෙලා ඔය වගේ කතාවක් කිව්වහම මාත් එක්ක කේන්ති කරනවා. මම මොකක් කරන්නේ? මං ඇත්තනේ කියන්නේ. දැන් තර්කයක් තියෙන්න එපා. සිදුහත් කුමාරයා ලස්සන ගෑල් ළමයි ආශ්‍රය කරේ නැත්තම් සුද්ධෝදනස්මාට ගිහිල්ලා කියන්නේ මොකටද? මට දමදී වෙන ලස්සනම ගෑල් ළමයි කසාද බඳින්න ඕනේ. ලස්සනම ගෑල් ළමයිනේ බයි යශෝදරා. ඒකනේ කසාද බඳලා දෙන්නේ. තර්ක කරන්න පුළුවන් වෙන්න බෑ. දැන් ඊළඟට අපි දැකලා තියෙනවා චෛත්‍යවලට මේ පළතුරු පූජා කරනවා.
බුදුදහම ඇතුලේ කොයි කෑල්ලද දන්නේ නැති ඉන්නේ චෛත්‍යවලට පළතුරු පූජා කරන්න කියලා. කොහෙවත් නැහැ. ආකයක් තින්න බෑ. ඊළඟට මේ ඔය ගෑල් ළමයින්ට මේ මාසික ඔසප් චක්‍රය සිද්ධ වෙනකොට පාන්සල් වලට යන්න දෙන්නේ. දේවාල වලට යන්න දෙන්නේ. පළතුරු වට්ටියකට අත ගහන්න දෙන්නේ නැහැ. පිරිකරකට අත ගහන්න දෙන්නේ නැහැ. ඇයි කියලා එහෙම කියනවා මේ බෑ කිලිනි. අපිරිසිදුවිනි කිලිනි. කිලිනම් මේ මන්නවක මේ එකපාරක් ඇහුවත් එක කාගෙන් හරි මේ කිලිනම් ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැගෙන ආවේ කවුද? කවුද රැගෙන ආවේ? හේමමාලා ශ්‍රී මහා බෝධි රැගෙන ආවේ කවුද? හේමමාලා. එක ළමයි chat එකට දාලා දිනු මම කිව්වේ හේමමාලා කියලා මම කිව්වේ. හේමමාලා නෙවෙයිනේ. කවුද? සංඝමිත්තා. සංඝමිත්තා තෙරුන් වහන්සේ ශ්‍රී මහා බෝධි රැගෙන ආවේ. ශ්‍රී මහා බෝධි අකුත් මේ ශාඛාව. දැන් සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ඇවිල්ලා පිරිමියෙක්ද ස්ත්‍රියක්ද? ස්ත්‍රියක්. දැන් ඉන්දියාවේ ඉඳන් ලංකාවට එන්න එපා. දවස් දෙකකින් තුනෙන් එනවද? දවස් 10න් 15න් එනවද? නෑ අඩුම දවස් 20කට එහා පැත්තේ දවසක් යන්න එපා. ඒ එනකොට සංඝමිත්තට ඔසප් චක්‍රය සිද්ධ වෙන්නේ දැයි අතීතේ කියලා සිද්ධ වුනේ නැද්ද? සිද්ධ වුණා. එතකොට ඒක අපිරිසිදුවක් නෙවෙයිද? ඒක කිලි නෙවෙයිද? මම නිකන් අහන්නේ ඒක කිලි නෙවෙයිද එතකොට? ඒක කිලි. ඉතින් තියෙන්නේ අසාගෙන ශ්‍රී මහා බෝධි තාම දන්ත ධාතුන් වහන්සේලා කෙනාවේ කවුද? දැන් අර උත්තරේ හරි. දැන් අර දරුවා දීපු උත්තරේ හරි. කවුද? දන්ත ධාතුන් වහන්සේලා කෙනාවේ කවුද? හේමමාලා කුමරිය. කොහින්ද අරන් ආවේ? මේ ඔළුවේ කෙස් අස්සේ හංගගෙන තමයි අරගෙන ආවේ. ඉන්දියාවෙන් දැන් ආවේ. මාසයක් විතර යන්න ඇති නින්ද. ඔසප් චක්‍රය සිද්ධ වෙනවනේ. එතකොට කිලි නැද්ද? කිලි. තේරෙනවනේ පොඩි තර්කයක් තියෙන්න බෑ. ලෝකේ ආගම් මම දන්න විදිහට ලෝකේ ආගම් 4000ක් විතර තියෙනවා. එතකොට මේ ආගම් 4000න් පරම සත්‍ය තියෙන්න පුළුවන් එක ආගමකනේ. 4000න් එකයි සම්භාවිතාව. ඇයි? බෞද්ධයත් කියනවා අපේ ආගමේ තියෙනවා පරම සත්‍ය. ඉස්ලාම් මිනිස්සුත් කියනවා නෑ නෑ උඹලගේ ආගම නෙවෙයි පරම සත්‍ය තියෙන්නේ අපේ ආගමේ. කතෝලිකයත් කියනවා මේ ඊට පස්සේ ද්‍රවිඩ මිනිස්සුත් කියනවා. හින්දි මිනිස්සුත් කියනවා. හරිද? එතකොට මහායාන ආගමේ කට්ටියත් කියනවා ජෛන ආගමේ කට්ටියත් කියනවා ඔක්කොම කියනවා. එතකොට මේ එහෙම බලනකොට ලෝකේ දැන් ඔය කට්ටියම තමන්ගේ ආගම් වල පරම සත්‍ය තියෙනවා කියලා කිව්වට ඔය 4000න් එකකනේ හරිම සත්‍ය තියෙන්න පුළුවන්. දැන් එහෙම පරම සත්‍ය තියෙනකොට ඒ පරම සත්‍ය තියෙනවද නැද්ද කියන එක මේ හොයාගන්න අපිට මේ පොඩි තර්කයක් දාලා බලන්න සිද්ධ වෙනවා. මම උදාහරණයක් කියන්නම්. දැන් සාමාන්‍ය පෙළ විභාගය එනවනේ දැන්. දැන් මේ යන්නේ අගෝස්තුනේ. ඕගොල්ලන්ගේ සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් තියන්නේ නැහැ කොහොමත්. එක්ක ජනවාරි නැත්තම් මාර්තු මාසෙට කල්යයි. දැන් අර ගිය පාරත් එහෙමනේ කරේ. ගිය පාරත් කියන්නේ. ගිය පාර ඕලෙවල් විභාගෙ තිබ්බේ මේ අවුරුද්දේ මේ මාර්තු මාසෙනේ. ඒ වගේ කල්යයි බොහෝ විට. එතකොට මේ දැන් සාමාන්‍යයෙන් අර ගෙදරින් එළියට බහින්න වෙලාවක් බලනවනේ මම අපි ඕලෙවල් කාලේ බැලුවා. මේ හිතන්නකො ළමයෙක් ඉන්නවා ඒ ළමයා ඉන්නේ තර්ස්ටන්. තර්ස්ටන් එකේ තියෙන කොළඹ හතරේ රොයල් එකට මෙහා පැත්තේ. රොයල් එකේ කියලා හිතන්නකෝ. දරණ ඉස්කෝලයක්නේ. රොයල් එකේ. එතකොට අපි හිතමුකෝ ළමයෙක් ඇහැලිය ගොඩ ඉඳන් යනවා කියලා රොයල් එකට මොකක් ලියන්නද? O level ලියන්න. අපි හිතමු මේ ඒ ළමයාගේ වෙලාව බැලුවම ඒ ළමයට ගෙදරින් එළියට බහින්න තියෙන්නේ මේ උදේ පාන්දර 5ට. එතකොට ඒ ළමයා 5ට ගිහිල්ලා හරියන්නේ නැහැ විභාගය ලියන්න නම් ඒ ළමයා මේ 4:00ට ගෙදරින් යන්න ඕනේ. ඇයි? 5ට ගිහිල්ලා බෑ මේ 7:00 වෙනකොට මේ රොයල් එකට යන්න. අපි හිතමුකෝ රොයල් එක එහා පැත්තේ රනිල් වික්‍රමසිංහගේ ගෙදර කවුරු හරි ළමෙක් ඉන්නවා. රොයල් එක එහා පැත්තේ නියානේ ඉන්නවා. එතකොට ඒ ළමයා පාන්දර 5 ඉඳන් මේ එළියේ ඉන්න උනේ තෙමි තෙමි. යයි දැන් එළියට බහින්න වෙලාවක් දිනේ. පොඩි ප්‍රායෝගික නැති ගතියක් තියෙනව නේද? අනිත් එක මම දැකලා තියෙන ගොඩාක් මේ දෙයක් තමයි මේ O level ලං වුණාම පන්ති එන්නෙත් නැහැ. ඇයි? සර් මේ බෝධි පූජාව තිබ්බා. යකෝ බෝධි පූජා තියන්න කිසි ප්‍රශ්න අපිත් තිබ්බා. හැබැයි පන්ති කට් කරගෙන බෝධි පූජා වලට යන්න එපා. ඇයි? බෝධි පූජාවෙන් වෙන්නේ පිහිටක් හම්බ වෙන එක. පන්ති આવොත් තමයි වැඩේ කොට දාගන්න පුළුවන්. පාඩම් නොකර බෝධි පූජා තිබ්බා කියලා, පාඩම් නොකර පළතුරු වට්ටි පූජා කරා කියලා, පාඩම් නොකර කතරගම ගියා කියලා විභාග පාස් වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ අපි.
හරිද? ඒ නිසා මේ පොඩි තාර්කික ගතියක් දැන් වෙනකොට අපිට ඇවිල්ලා තියෙනවා. මම ඔය වගේම එකක් මේ අර මෙන්න මේ ජාතක පොත සම්බන්ධනොත් මම කියනවනේ. ඒ කියන්නේ ජාතක පොතේ තියෙන බුදුන් වහන්සේගේ ශ්‍රීමුක දේශනා කියන ගොඩක් අය කියන්නේ. මට හිතනවා නෑ. ශ්‍රීමුක දේශනා නෙවෙයි. ಭಾರತೀಯ ජනතාවගේ නැත්නම් ඉන්දියානු ජනතාවගේ කාලාන්තරයක් තිස්සේ රැගෙන ආපු පුරාවෘත කතා ටික තමයි ওই ජාතක පොතේ ඇත්තේ. ඒ දන්නවද? හිතන්න 550 ජාතක පොත් වහන්සේ කිව්වට ඕකේ තියෙන ජාතක කතා 547යිනේ. එතකොට ওই ජාතක කතා 547න් අපි හිතමු එක ජාතකයකට අවුරුදු 100ක් විතර වෙන්න ඕනිනේ. ඇයි දැන් මම මගේ ආත්මේ කලින් ආත්මේ කියනවා නම් එහෙම මෙතන ඉඳන් අවුරුදු 100ක් විතර මං යන්න බෑ හැපැත්තට ඉංග්‍රීසියෙන් ආණ්ඩුව කාලටවත් යන්න බෑ අඩුම. හරිද? එතනින් එහාට තව යනවා නම් එහෙම පෘතුගීසි ලන්දේසින්ගේ කාලේ යන්න බෑ. එතනින් එහා ඔහුම අවුරුදු 5ක් විතර ගියාම දඹදෙනියෙන් එහා පැත්තේ පොළොන්නරුවට නැත්තම් අනුරාධපුරයට යන්න එපා. හරිද? මේක එහෙම නෑනේ. මේක කොහෙන් ගත්තත් බ්‍රහ්මදත්ත රජුරු. කොහෙන් ගත්තත් දඹදිව. දේශපාලන ක්‍රමය එකයි, සමාජ ක්‍රමය එකයි. මේ ඊළඟට සංස්කෘතික ක්‍රම එකයි. අමුසොහොන් සංස්කෘතියක් තමයි තිබිලා තියෙන්නේ. ඒව වෙනස් වෙලා නැහැ. ඊළඟට රාජ්‍ය පෙළපත් ඔක්කොම එකයි. කුමාරවරු ඔක්කොම එකයි. මාර වැඩේ. ඒ වෙන්නේ කොහොමද? දැන් පොඩි තර්කයක් එතන අපිට ඇවිල්ලා ඉස්සර කොහොම නැහැ. ඉස්සර ගැමියන්ට ඔය සද්ධර්ම රත්නාවලිය, සද්ධර්මාලංකාරී, ජාතක පොත, පූජාවලිය ඔය ඔක්කොම කියනකොට සද්ද නොකර අහගෙන හිටියා. දැන් එහෙම නැහැ. දැන් පොඩි තර්කයක් ඇවිල්ලා තියෙනවා නේද? දැන් මේ ළඟදී මරු කතාවක් කිව්ව මට එක්කෙනෙක්. මට කිව්වා මේ සංවාදක නිරත වෙනකොට මේ මට මුලින්ම කිව්වා මචං මේ මං මේ බුදුහාමුදුරුවන්ටවත් උන්වහන්සේගේ ආගමටවත් මේ ගරහනවා එහෙම නෙවෙයි ඈ. මං කො හරි. එයා දැන් මුලින්ම වටපිටාව සකස කරන කතාවට මං කො හරි. කියපන්කො දැන් මොකද කතාව කියන්නේ? මචං දැන් ඔබ පන්තියෙත් උගන්වනව නේද ඔය මේ අඟුලිමාල කතාවස්තු මං කෝ අඟුලිමාල දමනය කියලා පාඩමක් තියෙනවා. හරි. දැන් අඟුලිමාල දමනයේ පාඩමේදී මචං දැන් බුදුහාමුදුරුවෝ උදේ පාන්දර මේ අවදි වෙලා නුවණ නැමැති දැල යොදලා මං කෝ. එතකොට නුවණ නැමැති දැල යොදලා බලනකොට මේ අඟුලිමාල සොරාව මේ අඟුලිමාල සොරාව දැක්ක 999 ඇඟිලි කපලා තිබ්බේ. තව එකක් කැපුවොත් එහෙම අම්මගේ ඇඟිල්ල තමයි ඒ කපන්නේ. එතකොට සසරින් එතර වෙන්න බැරි පවක් කියා කරගන්නවා. ඒ හින්දා බුදුහාමුදුරුවෝ එතනට ඇවිල්ලා පිහිටුුනේ කියලා මං කතාව සම්පූර්ණ කරලා දුන්නා. මිනිහා මට කියනවා හරි. දැන් බුදුහාමුදුරුවන්ගේ නුවණ නැමැති දැලට හොඳ මිනිහත් අහු වෙනවා. නරක මිනිහත් අහු වෙනවා. මැරෙන්න ඕන මිනිහ එකත් අහු වෙනවා. ඔක්කොම අහු වෙනවනේ. දැන් ඔය එකකටවත් දැන් අර දේවදත් මේ කවුද මේ දෙව්දත්තට ගල පෙරලන එක අහුන්නේ නැහැ නේ බං මාර වැඩි. හරිනේ. මට අහු වෙලා නැහැ කොහෙවත් මේ බුදුහාමුදුරුවෝ එක දැනගෙන හිටියා කියලා. හරිද? එතකොට මට නිකන් හිතනවා නෑ බුදුහාමුදුරුවන්ගේ වැරද්දක් නෙවෙයි ඒක. ඒක ලියපු කෙනා ලියලා තියෙන්නේ මේ බුදුහාමුදුරුවන්ව පදනම් කරගෙන අපිට දෙයක් උගන්වලා තියෙනවා පව් කළොත් එහෙම සිද්ධ වෙන්නේ මෙන්න මේක කියලා. ඒක අතකින් ඒක ඇති වැරද්දක් නෑ. ඒ කියන්නේ අපිට පව් කළොත් එහෙම මෙන්න මේවා සිද්ධ වෙනවා. අපි පින් කළොත් එහෙම මෙන්න මේවා සිද්ධ වෙනවා කියලා අපිට තේරුම් කරගෙන කරලා තියෙනවා. ඒක වැරද්දක් නෑ. මං කියන්නේ මිනිස්සු හිතාගෙන විදිහ අවුලක් තියෙනවනේ. මිනිස්සු හිතාගෙන විදිහ අවුල මං කියන්නේ ඒ තර්ක කියන එක එන්නේ නැහැ. දැන් වෙනකොට ඒ තර්ක කියන එක ඇවිල්ලා තියෙනවා. ලෝකයට රට විවෘත වීමත් එක්ක වෙනත් විෂයන් වෙනත් ආගම දර්ශනවාදය, සමාජවාදය, මානුෂවාදය, හරිද පරිණාමවාදය මේවා ඉගෙන ගැනීමත් එක්ක දේශපාලන විද්‍යාව, තර්ක ශාස්ත්‍රය, ඊට පස්සේ තව මොනවද? සමාජ විද්‍යාව, සෝෂියොලොජි කියලා අපි කියන්නේ. එතකොට ඒවා ඉගෙන ගැනීමත් එක්ක අර බටහිර තියෙන විද්‍යාවන්, බටහිර තියෙන දේවල් ඉගෙන ගැනීමත් එක්ක පොඩි දෙපැත්තම බැලන්ස් කරලා හිතන්න පුළුවන් පොඩි තර්කයක් අපේ ඔළුවට ඇවිල්ලා තියෙනවා. හරිද? එතකොට මේ අතීත කාලේ ගැමියාට ඒක තිබ්බේ නැහැ. දැන් මං කියමින් හිටියේ ඒක. දැන් මේ බලන්න අතීත කාලේ ගැමියාට ඒක තිබ්බේ නැති හින්දා තමයි හැමදේම දෙයියන්ට බාර කරලා තිබ්බේ. දැන් වෙනකොට අපි දෙයියන්ට බාර කරලා නැහැ. උදාහරණයක් විදිහට මේ වෙනකොට ජ්‍යොතිෂකාරයන්ට එහෙම කියා ගන්න දෙයක් නැති වෙලා තියෙන අපත් නැහැ. ඇයි? මේ වෙන්නේ මොනවද කියලා අපිටවත් හිතා ගන්න බෑ. ඉතින් කොහෙද ජ්‍යොතිෂකාරයෝ කියන්නේ? හරිද? එතකොට මේ බලන්න මා කී දේ දෙයියනි බොරුවක්ම නැති අතීත කියනවා. අනේ දෙවියනි මං නම් හොම් බොරුවක් කිව්වේ නෑ හොඳේ. බිමේලි වුණොත් කණු මදු බොහොම ළඟ ඇති. මේ මොකද්ද මේ
මේ බිමට එළිය වැටුණාට පස්සේ මදු ගහලා තියෙනවා. මදු කණු මොනවද මදු කණු කියන්නේ? උගුල්ලට වල තියෙනවා. ඒ උගුලකට හරිය මාව අහුවේ මම බොරු කිව්වොත් එහෙම ඇහැට වෙහෙස ඇත තුන් යමට නිදි නැති. අනේ මම මේ ඇත්ත කියන්නේ මගේ ඇහැට කිසිම වෙනසක් කිසිම මේ සහනයක් නැහැ. කිසිම සහනයක් නැහැ. හරි අමාරුයි ඇස් දෙකට වැලි ගහලා වගේ. හේතුව මොකද්ද? අනේ මම තුන් යාමයක් නිදියගෙන නැහැ. පෙරයම අලුයම පෙරයම මැදියම සහ අලුයම කියන යාම තුනම මම නිදාගෙන නැහැ. එහෙනම් මගේ ඇහැට හරි වෙහෙසයි. ඊට පස්සේ කියනවා වෙහෙස වුණාට කමක් නැහැ. මට දැන් හරි සතුටුයි මගේ වගාව දිහා දැක්කම. ඇයි ගොබ කළු වෙමින් කුරහන් කිරි වැද වැඩති. අනේ ගොබ ටික කළු වෙලා කුරහන් ටික කිරි වදිමින් වර්ධනය වෙනවා. ඒ නිසා මට තුන් යාමේ නිදි නැතුව හිටියට ප්‍රශ්නයක් නැහැ කියලා තමයි කියන්නේ. රයිට්. ලියමු මෙන්න මෙහෙම. අතීත ගැමියාගේ අතීත ගැමියාගේ අතීත ගැමියාගේ අතාර්කිකත්වය 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 නූගත්කම 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 ප්‍රකටවන 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 කවියක් ලෙස 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 මෙම කවිය හැඳින්විය හැකිය. 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 තමා පවසන්නේ සත්‍යයක් බවත් තමා පවසන්නේ සත්‍යයක් බවත් තමා පවසන්නේ සත්‍යයක් බවත් ඒ සම්බන්ධයෙන් තමාහට සහතිකයක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් තමා සතුව 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 සහතිකයක් ඇති බවත් කතකයා පවසයි. කතකයා පවසයි. කතකයා පවසයි. කතකයා පවසයි. එසේම තුන්යම නොනිදා සිටියත් එසේම තුන්යම නොනිදා සිටියත් එසේම තුන්යම නොනිදා සිටියත්
තුන්යම නොනිදා සිටියත් තමාගේ සිතෙහි කිසිදු දුකක් නොපවතින බවත් තමාගේ සිතෙහි කිසිදු දුකක් නොපවතින බවත් තමාගේ සිතෙහි කිසිදු දුකක් නොපවතින බවත් කිසිදු දුකක් නොපවතින බවත් තම වගාව සරුසාරව වැඩෙන 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 බවත් කතකයා පවසයි. කතකයා පවසයි. දැන් එකම ස්ට්‍රක්චර් එකේ මම ලියාගෙන යන. එතකොට ඔයගලන්ට පැටලෙන්නේ නැති හින්දා. කතකයා පවසයි. ඊළඟ එක හේනේ පැලේ මා විඳිනා සුරුක්කන් ඌරෝ ඇවිත් වටපිට කරති සක්මන් වැටටත් උඩින් උන් අල්ලන මලක්කන් අපොයි මගේ කිරි වදිනා කුරක්කන්. රයිට්. දැන් මට කියන්න මෙන්න මේ සුරුක්කන් කියන වචනයට කවුරු හරි මොනවා හරිම තේරුමක් දන්නවා නම් මට චුට්ටක් chat එකට දාන්න බෑ. බලමු. කවුරු හරි මේ ගැන හොයලා තියෙනවද කියලා බලමු. දාන්න බෑනේ chat එකට දාන්න කෙනෙක් ඉන්නවනම්. කොබලම් උදාර ඉන්නවා, අනිමිෂා ඉන්නවා, බානුක ඉන්නවා, බිනුල ඉන්නවා, චමෝද්‍ය, ධනංජලි, දිනිති, අචින්ත, මදුෂානි, පබෝද්‍ය හෝ පබෝද්‍යා. මට මොනවද? දිනිති පබෝද්‍යා වෙන්න ඕනේ. පසින්දු පියුමි පුන්සරා, සත්සරණි, සේමිත, රශිනි, තරුෂ, තෙනුකි, උපේක්ෂා, විහිණි, හේෂරා, සඳුනි කට්ටිය ඉන්නවා. බලමු කවුද කියන්නේ කියලා. හරි මට හරි පිළිතුරු දෙකක් ආවා. හරි කියන්නේ දෙන්නෙක් මට හරිම පිළිතුරු එව්වා. හරියට හරි. ඒක තමයි පිළිතුර. කරදර. හේනේ පැලේ මා විඳිනා සුරුක්කන්. සුරුක්කන් කියලා කියන කරදර, පීඩා. හරිද? ඌරෝ වෙත් වටපිට කරති සක්මන්. මල වදයක් මේ හේනේ ඉන්න එකයි. මේ ඌරෝ වෙත් හැම වෙලේම සක්මන් කර කර ඉන්න. වැටටත් උඩින් උන් අල්ලන මලක්කන් අපොයි මගේ කිරි වදිනා කුරක්කන්. අපොයි මේකේ තේරුමත් එක්ක අපි ලියන්න ඕනේ තව දෙයක් තියෙනවා. ලියමු මෙන්න මෙහෙම. සරලවම තේරුම ලියමු මෙන්න මෙහෙම ඉස්සෙල්ලාම. හේන තුල තම වගාව බලා ගැනීම. හේන තුල තම වගාව බලා ගැනීම පහසු කටයුත්තක් නොවන බවත් 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 එහිදී තමාට විවිධාකාරයේ කරදරවලට එහිදී තමාට විවිධාකාරයේ කරදරවලට එහිදී තමාට විවිධාකාරයේ කරදරවලට මුහුණ පෑමට සිදුවන බවත් මුහුණ පෑමට සිදුවන බවත් මුහුණ පෑමට සිදුවන බවත් මුහුණ පෑමට සිදුවන බවත්
තම කුරක්කන් වගාවට වැඩි වශයෙන් කරදර කරන්නේ ඌරන් බවත් තම කුරක්කන් වගාවට වැඩි වශයෙන් කරදර කරන්නේ ඌරන් බවත් ඔහු පවසයි. තම කුරක්කන් වගාවට වැඩි වශයෙන් කරදර කරන්නේ ඌරන් බවත් ඔහු පවසයි. ඌරන් බවත් ඔහු පවසයි. මෙම ජන කවිය තුල ගැමි හොරු වචන ගැමි හුරු වචන ඇති බව දැකිය හැකිය. වරහන් ඇතුලේ දාන්න අපොයි. එසේම සෑම ජන කවියකටම පාහේ පොදු ලක්ෂණයක් වන අනුප්‍රාසාත්මක ගුණය මෙම ජන කවිය තුලද දැකිය හැකිය. right දැන් මං විනාඩි 2ක් දෙනවා 9:28 වෙලාව 9:00 මාරණකම් මං විනාඩි 2ක් දෙනවා කවි 4 කතාවක් කියව ගන්න අර මුල නෝට් එකේ ඉඳන් ලිව්වත් අර මුල නෝට් එකේ ඉඳන් කියවුවත් කමක් නැහැ විනාඩි 2යි කියවන්න බෑ
හරි කියව ගන්න ඇති. පහ කටු ඇල්ලේ මගේ හේනේ කුරක්කන් වැට අහුරා ඌරන්ගෙන් වලක්කන් කරගන්නට බැරි උන් මහ කුරක්කන් ඌරණි නොකා ඵලයව් මගේ කුරක්කන්. මේ බලන්න දැන් මේකේ තියෙනවා ගැමි ඌරුවට නැත්තම් ගැමි හොරුවට තියෙන වචන. මොකද්ද ළමයි උනේ? මම නිකන් ඇදුනා. නොකා ඵලයව් මේ ඵලයව් අපි කිය ඵලයව් යන්නේ එක එකක් පේන්නේ කොහොමද? ඵලයව් කියන එක ගැමි වචනයක් නේ. ගැමි හුරුවට තියෙන වචනය තමයි ඵලයව් කියලා කියන්නේ. එතන මේ බලන්න. කටු ඇල්ලේ මගේ හේනේ කුරක්කන් වැට අහුරා ඌරන්ගෙන් වලක්කන්. කුරක්කන් හේන වැටක් අහුරලා වැටක් ගහලා ඌරන්ගෙන් වලක්වන. කරගන්නට බැරි උන් මහ කුරක්කන් ඌරන් නොකා ඵලයව් මගේ කුරක්කන්. අනේ ඵලයව් යන්න මගේ කුරක්කන් ටික කන්න දු කියලා තමයි කියන්නේ. අපි ලියමු මේකට. තම වගාව දැන් එකම දේ අපිට කියන්න තියෙන්නේ. තම වගාව මගේ පුද්ගලික යෝජනාව තමයි මේ පාඩමෙන් ප්‍රශ්නයක් આવත් ලියන්න එපා. වෙන පාඩමක් ලියන්න අපිට හොඳට අත දිගෑරලා ලියන්න පුළුවන් පාඩම් තියෙනවනේ. මට එච්චර සෙට් ඒ කියන්නේ මගේ එච්චර කැමැත්තක් නෑ ඔයගොල්ලෝ මේක ලියනවට. ලියන්න. තම වගාව ඊතා වෙහෙස වී මහන්සි වී තම වගාව ඊතා වෙහෙස වී මහන්සි වී සිදු කරන බවත් එම වගාව සම්බන්ධයෙන් තමා අතිශය බලාපොරොත්තු සහගතව සිටින බවත් එම නිසා තම වගාවට හානි නොකොට වගාවෙන් බැහැර වන ලෙස කතකයා ඌරන්ට පවසයි. තම වගාවට හානි නොකොට වගාවෙන් බැහැර වන ලෙස කතකයා ඌරන්ට පවසයි. හරිනේ. right. දැන් කවි පහක් ඉවරයි. 6 7 8 කියන කවි තුන විතරයි අපිට තියෙන්නේ. වෙලාව 9:40යි. almost ඒ කියන්නේ 9:37 කියන්නේ 9:40 වගේනේ. එතකොට තව කවි 3යි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මේ පාඩමේ. මට කියන්න ඒ කවි තුන සාකච්ඡා කරලා පේපර් එකට යනවද නැත්නම් ඒ කවි තුන ලබන සතිය විනාඩි 5ක් යයි ඕනනම් අපිට ඕක සාකච්ඡා කරන්න. 10 හමාරට පන්ති අවසන් කරන්න ඕනේ හින්දා ප්‍රශ්න 60ක් අර සාකච්ඡා කරන්න තියෙන නිසා
මේ කවිතුන ලබන සතිය පන්ති අලුත් ටියුට් එක පටන් ගන්න කලින් මේ කවිතුන සාකච්ඡා කරලා වැඩි එහෙම ක්ලෝස් කරලා දාලා ඊළඟ මේ කියන්නේ අලුත් ටියුට් එකට ලබන බදාදා අපි යන්ද එහෙම නැත්නම් මොකද්ද ඔයගොල්ලෝ කියන්නේ සරලව කිව්වොත් එහෙම මේ හරි මේ කියන්නද මොකද්ද මේ විහිණි කියලා දෙන වාක්‍ය මුලින් ඉඳන් කියන්නකො ලියා ගන්න බැරුණා කියලා. වාක්‍ය මුලින් ඉඳන් කියන්න මට වාක්‍යය මතක නැහැ මම හිතලානේ කියන්නේ. එම නිසා තම වගාවට හානි නොකොට වගාවෙන් බැහැරවන ලෙස කතකයා ඌරන්ට පවසයි. ආයි කියන්න. එම නිසා වගාවට හානි නොකොට වගාවෙන් බැහැරවන ලෙස කතකයා ඌරන්ට පවසයි. වගාවෙන් බැහැරවන ලෙස කතකයා ඌරන්ට පවසයි. මේ හරි. දැන් මේ මම කියමින් හිටියේ මේක. දැන් අපිට මේ පාඩම ඉවර කරන්න තව කවි තුනක් තියෙනවා. අපි පස්වෙනි කවිය නතර කරලා පස්වෙනි කවිය නතර කරලා තියෙන 6 7 8 කියන කවි තුන තියෙනවා. හරි සරලයි. එතකොට මගේ අදහස දැන් අපිට අරහේ ප්‍රශ්න 60ක් තව සාකච්ඡා කරන්න තියෙනවා පේපර් එකේ. මම අහන්නේ ඔයගොල්ලන්ගෙන් මේ තියෙන කවි තුන ලබන සතියේ අලුත් ටියුට් එක පටන් ගන්න කලින් මේක පටස් කාලා සාකච්ඡා කරලා ඉවර කරලා දාලා අලුත් ටියුට් එකට යන්න. එහෙම නැත්නම් මේ කවි තුන සාකච්ඡා කරලා පේපර් එකට යන්න. දැන් වෙලාව 9:40යි. තව විනාඩි 50යි තියෙන්නේ. ප්‍රශ්න 60ක් තියෙනවා සාකච්ඡා කරන්න කියන්නේ. දාලා වශයෙන් අපිට කතා කරගෙන යන්න. ඒ නිසා මොකද්ද කරන්නේ? දැන් පේපර් එක කරමුද? කවිය ලබන සතියේ දාලා. හාද බෑද? කියන්න බෑ. හාද බෑද? කට්ටියම උත්තර දෙන්න ඕනි. අචින්ත දීලා තියෙන උත්තර, සඳුනේ දීලා තියෙන උත්තර, පසින්දු, විහිණි, උදාර, අනිමිෂා මදුෂානි, පබෝද්‍යා, දිනිති, බානුක කෝ හා කියන එකේ තේරුම තමයි ඒ කියන්නේ දැන් ප්‍රශ්න 60ක් අපිට අතන සාකච්ඡා කරන්න තියෙනවානේ මේ කවිතුන අපිට ලබන සතියේ සාකච්ඡා කරන්න පුළුවන් නේ සරලයිනේ ඒක. ඒ කියන්නේ මේ අපි එහෙම නිකන් බොරුවට කාලේ කාදාන්න ඕනේ නැහැ කියන එක තමයි මගේ අදහස. මම ඒකයි ඔයගොල්ලන්ගෙන් ඇහුවේ. මේ හරි එහෙනම් අපි එහෙම කරමු. මම දැන් බහුතර ළමයි දීලා තියෙන්නේ එකම උත්තරේ. හරි. අපි පේපර් එකට යමු. කොළඹ පේපර් එක. හරි. පේපර් එක තියෙනවා. ඔන්ලයින් විභාගය 11 ශ්‍රේණිය. සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සැපීම අනිවාර්යයි කියලා තියෙනවානේ මේ පේපර් එකේ. වැරදිච්ච ප්‍රශ්න තියෙනවා, උත්තර නැති ප්‍රශ්න තියේවි, උත්තර ඇති ප්‍රශ්න තියේවි, එකම හරි පිළිතුරු ගොඩක් තියෙන ඒවා තියේවි. එහෙම තමයි මම කිව්වනේ. මම පේපර් එක හදන්නේ එහෙම තමයි. හේතුව මේ එතකොට තමයි හැම පැත්තටම කැරකි ඕගොල්ලෝ උත්තර ටික හොයන්න මහන්සි වෙන්නේ. හරි. දැන් මේ බලන්න. නිවැරදි අකාරාදී සහිත පද පේළිය තෝරන්න. අංක 1. හරි. නිවැරදි අකාරාදී සහිත පද පේළිය තෝරන්න. දැන් මේ බලන්නකෝ. අපි බලමු මාතලේ මහරගම මාතොට මහව. දැන් මම කියලා තියෙනවා අකාරාදී පිළිවෙලේදී එකම අකුරේ විවිධ ස්වරූප තියෙනවා නම් මේ එකම අකුරේ විවිධ ස්වරූපනේ තියෙන්නේ මේ. එතකොට එකම අකුරේ විවිධ ස්වරූප තියෙනවා නම් හිම සරලයි මෙතෙන්දී අක්ෂරමාලාවේ ස්වර පිහිටි පිළිවෙලට මේ අකුරු ටික හැදුවාම හරි. එහෙම බැලුවහම මා යන්නට කලින් ම යන්න එන්න ඕනි. හේතුව මේ බලන්න ම යන්න හැදෙන්නේ හල් ම යන්නට ආයන්න එකතු වෙලා. මා යන්න හැදෙන්නේ හල් ම යන්නට ආයන්න එකතු වෙලා. එහෙම බැලුවහම ආයන්නනේ මුලින්ම තියෙන්නේ. එහෙනම් ම යන්න සහිත වචන තමයි මුලින්ම එන්න ඕනි. ම යන්න සහිත වචන දෙකක් තියෙනවා. එතකොට එහෙම බලලා හරියන්නේ නැහැ. හේතුව බැලුපු ගමන් තේරෙනවා
මේකේ මුලින්ම එන්න ඕනි මහරගම කියන වචනේ එකට එන්න ඕනේ. නිසා මේ පිළිතුර අපිට බාර ගන්න බෑ. නිවැරදි පිළිතුරක් විතර මේක ගන්න බෑ. රත්නපුර රාගම රාජාංගනේ රාවතාවත. හරිනේ. ගන්න පුළුවන් මේ බලන්නකෝ. රත්නපුර රාගම. හරිනේ. දැන් රට පස්සේ තමයි රා තියෙන්නේ. ඊළඟ බලන්නේ රා කියන අකුරෙන් පටන් අරගෙන වචන තුනක් තියෙනවා. එහෙනම් අපි බලන්නේ කීවෙනි අකුරද? දෙවෙනි අකුර. එහෙනම් දෙවෙනි අකුර බලන්න මොකක්ද තියෙන්නේ කියලා. මට මොහොතක් දෙන්න ළමයි. මට මොහොතක් දෙන්න. හරි ළමයි. එතකොට මේ ඔන්න ඊළඟට දැන් ඔන්න බලන්න මෙතන දෙවෙනි අකුර. දෙවෙනි අකුර ගයන්න, ජායන්න, වයන්න. දැන් මේ තුන බලන්න නිවැරදි පිළිවෙලටද තියෙන්නේ කියලා මේ වචන වල මේ අකුරු ටික නිවැරදි පිළිවෙලටද තියෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. නිවැරදි පිළිවෙලට නේ තියෙන්නේ. ඒක සරලවම පේනවා මේ. ගයන්න තමයි මුලින්ම එන්න ඕනේ. මේ අකුරු වලින් මුලින්ම එන්නේ මොකද්ද? ගයන්න. මේක හරි සරලයිනේ ළමයි. දැන් මේ බලන්න කාක ගාග ංග කිව්වහම ව්‍යංජන වල පළවෙනි පේලියම ගයන්න තියෙනවා. එහෙනම් අවුලක් නැහැ. චාච ජාජ ඤජ ඊළඟට ජයන්නත් අහුණා. ටාට ඩාඩ නඩ නැහැ. තාත දාද නද නැහැ. පාප බාබ මබ නැහැ. යාර ලව. වයන්න අන්තිම හරිය තියෙනවා. එහෙනම් ඕක තමයි උත්තරේ. එහෙම තමයි මේක ගලප ගන්න පුළුවන් ඉන්නේ අපිට. පැහැදිලිද? right. ඊළඟට නිවැරදි අක්ෂර වින්‍යාසය සහිත පද පෙළිය තෝරන්න. මේ ප්‍රශ්න නිතර නිතර කිරීමෙන් තමයි ඕගලන්ට ප්‍රැක්ටිස් එක හැදෙන්නේ. මම ඒකයි හැම පේපර් එකකටම අපේ පේපර් ක්ලාස් වල කරන හැම පේපර් එකකටමත් මම මේ ප්‍රශ්න දාන්නේ ඒකයි. දැන් මේ බලන්නකෝ. පේරලන්ද ගැටලුවක් නැහැ. විග්‍රහ කියන එකේ ගැටලුවක් නැහැ. කළවන ඒ කියන්නේ කළ මෙතන කයන්නට මුර්ධජල යන්නක් එන්න බෑ. ඇයි? කරන දේවල් මනා විදිහට කියන එකනේ අදහස. එතකොට ක්‍රියාවක් නම් එන්න ඕනි හැම වෙලේම මුර්ධජල යන්න. කයන්නයි දන්තජල යන්න ආවොත් එහෙම එන්නේ කාලය කියන අදහස. ටයිම් කියන අදහස නෙන්නේ. එතකොට ඒකයි මේකයි ගැලපෙන්නේ. ඒ නිසා පළවෙනි පිළිතුර වැරදි. පලාත කලමන්න මෙතන අහුණා මේ. පලාත කලමනාකරණය විශිෂ්ට අභ්‍යවකාශ. අභ්‍යවකාශ නෙවෙයිනේ. අභ්‍යවකාශ. අයියේ සර් අභ්‍යවකාශ වෙන්නේ නැත්තේ. මේ බලන්නකෝ ඒකේ විසන්ධිය අභිඅවකාශනේ. එතකොට අභ්‍යවකාශ නම් ඒක අභ්‍යවකාශ වෙන්නේ නැහැ. අභ්‍යවකාශ තමයි උත්තරේ වෙන්න ඕනේ. ඒ නිසා මේකත් හරි. විශිෂ්ට කියන එකට අයන්න වෙනස් වෙන්නේ නැද්ද? නෑනේ. ඇයි? අපි ඉගෙනගෙන තියෙනවා මේ අපි ඉගෙනගෙන තියෙනවා මුර්ධජ ශයන්නකට පස්සේ හෝ මුර්ධජ හල් ශයන්නකට පස්සේ බොහෝ විට දෙන්නේ අල්පට අයන්න විරල අවස්ථාවලදී දෙනවා. නිකන් උදාහරණයකට ජේෂ්ඨ වගේ එකක් නිවුත් එන්නේ. ජේෂ්ඨ කියලා වචනයක් නැහැ. හොඳයි ජේෂ්ඨ. එතකොට එනවා. ශ්‍රේෂ්ඨ කියනකොට එනවා. අවුලක් නැහැ. හැබැයි බොහෝ අවස්ථාවලදී දෙන්නේ අල්පට අයන්න. උත්කෘෂ්ඨ, විශේෂ්ඨ ඒවදී දෙන්නේ අල්පට අයන්න. නිර්දිෂ්ඨ, ශිෂ්ඨ එහෙම දෙන්නේ ඒවා. එතකොට දෙවෙනි පිළිතුර තමයි ඒකෙත් නිවැරදි පිළිතුර අපිට ගණන් ගන්න වෙන්නේ. ඊළඟට උභය භාෂා ශක්්‍යතා. උභය භාෂා ශක්්‍යතා මම මේ පාඩම ඕගොල්ලන්ට සාරාංශ කරන්නේදී ඉගන්නේ. සංධි පාඩම කරනකොට ඉගන්නුවා පන්ති නතර කරන්න කලින් සංධි පාඩම කරා. ඊට පස්සේ ඔන්ලයින් රිවිෂන් එකෙත් කරා. ඊට පස්සේ පේපර් ක්ලාස් වලදීත් මම සාකච්ඡා කරලා තියෙනවා. එතකොට මම මේ කෑල්ල ඕගලන්ට එතෙන්දි කියලා තියෙනවා. සමාසවලදී කියලා තියෙනවා. සාරාංශකරණයේදී කියලා තියෙනවා. සංධි පාඩමේදී කියලා තියෙනවා. භාෂා ශක්්‍යතා අපිට දෙකක් තියෙනවා. ගොඩක් කට්ටිය පටලගෙන තිබ්බා ශක්්‍යතා සහ කාර්යයන්. උන්න දැන් වැරදුනා නම් හදාගන්න. හරිද? අපිට භාෂා කාර්යයන් දෙකක් සහ භාෂා හැකියා දෙකක් තියෙනවා. දෙකම දෙක තමයි තියෙන්නේ. භාෂා කාර්යයන් මොකද්ද? භාෂණය සහ ලේඛනය. භාෂණය කියන්නේ කතා කරනකොට, ලේඛනය කියන්නේ ලියනවට. ඒ භාෂාවේ තියෙන කාර්යයන්. භාෂා ශක්්‍යතා කියලා කියන්නේ වෙන කේස් එකක්. ශක්්‍යතා කියලා කියන්නේ හැකියානේ.
අපිට භාෂාත්මක හැකියා දෙකක් තියෙනවා. මොනවාද මේ හැකියා දෙක? එකක් තමයි දිග දේවල් කොට දේවල් බවට පත් කරන්නේ විශ්ලේෂණය. දිග දේවල් කොට දේවල් බවට පත් කරන හැකියාවට මොකක් අපි කියනවා මොකක් කියලාද? විශ්ලේෂණය. කොට දේවල් දිග දේවල් මම මාරු කරලා කිව්වේ. කොට දේවල් දිග දේවල් බවට පත් කිරීම අපි කියනවා විශ්ලේෂණය. දිග දේවල් කොට දේවල් බවට පත් කරන එකට අපි කියනවා සංශ්ලේෂණය කියලා. එතකොට දැන් ඕගොල්ලෝ විචාර ලියනකොට රචනා ලියනකොට රසාස්වාද ලියනකොට ලියුම් ලියනකොට ආරාධනා පත්‍ර සකසනකොට ප්‍රායෝගික ලේඛන ලියනකොට පුවත්පත් වාර්තා ලියනකොට ඕගොල්ලන්ගේ වර්ධනය වෙන්නේ මෙන්න මේ විශ්ලේෂණය කියන හැකියාව. ඇයි? කෙටි මාතෘකා දිග්ගසල ලියනවා. එතකොට සංධි කරනකොට සමාස කරනකොට සාරාංශකරණය කරනකොට බහුවර්ණ ප්‍රශ්න කරනකොට තනි උත්තර ලියනකොට එතකොට ඕගොල්ලන්ගේ වර්ධනය වෙන්නේ මෙන්න මේ සංශ්ලේෂණය කියන හැකියාව. ඇයි? ඕගොල්ලෝ දිග දේවල් කොට දේවල් බවට පත් කරනවා. එහෙනම් අනේ අවධාරණය නෙවෙයි, සාකච්ඡාව නෙවෙයි, කතනය නෙවෙයි, සංශ්ලේෂණය තමයි උත්තරේ වෙන්න ඕනේ. හරි? සංශ්ලේෂණය තමයි උත්තරේ වෙන්න ඕනේ. පැහැදිලිද? ඊළඟට ഘോഷ මහප්‍රාණ. දැන් ඔන්න අමතකයි නම් මම ආයෙ පාරක් මතක් කරන්නම්. උගුර තුල හරිද? උගුර තුල නිනාදයක් ඇති වෙනවා නම් උගුර තුල නිනාදයක් ඇති වෙනවා නම් අපි ඒවට කිව්ව මොන අක්ෂර කියලාද? ഘോഷ අක්ෂර කියලා. මගේ අම්මේ මේව මම ඕනි තරම් කියලා දීලා තියෙනවා. හරිද? ഘോഷ අක්ෂර කියලා. එතකොට සිංහල භාෂාවේ තියෙන ഘോഷ අක්ෂර මොනවද? ගා, ජ, ඩ, ද, බ. ඒ ഘോഷ අල්ප ප්‍රාණ. ഘോഷ මහ ප්‍රාණ ඝා, ජ, ඩ, ද, බ. එතකොට මේ තියෙන්නේ මුලින් තියෙන ഘോഷ අල්ප ප්‍රාණ, පස්සේ තියෙන ഘോഷ මහ ප්‍රාණ. අපිට කියනවා ഘോഷ මහ ප්‍රාණ අක්ෂර ඇතුළත් වර්ණය. දැන් බලන්න ශාෂ සාහල ගන්න බෑ, රය වල ගන්න බෑ, කාචට ප ගන්න බෑ, ගාඩ බද ගා ඩ බ ද. උත්තරේ මොකද? අංක 1. හරි, උත්තරේ අංක 1. right. ඊළඟට අනම්‍ය ස්වරයක් වන්නේ. සිංහල භාෂාවේ තියෙනවා නම්‍ය ස්වර 3ක් සහ අනම්‍ය ස්වර 3ක්. නම්‍ය ස්වර 3 තමයි අයන්න, උයන්න, ඔයන්න. ඒකට අනුරූප අනම්‍ය ස්වර තමයි මොනවද? දැන් අල්ලන අයන්න කියන එකෙන් අල්ලනවා. අල්ලනවා කිව්වහම අපිට කියනවා අල්ලනවා නෙවෙයි මොකක් වෙනවා කියලාද? ඇල්ලෙනවා කියලා. එහෙනම් අපිට පුළුවන් අයන්න මොකක් කරන්නද? ඇයන්න කරන්න. එහෙනම් ඒක අනම්‍යයි. උකුණා, උයන්නෙන් උකුණා කියන අපි කියන බලා උකුණ නෙවෙයි ඉකිනි කියලා. එහෙනම් අපිට උයන්න යන්න බවට පත් කරන්න පුළුවන්. එහෙනම් යන්න කියන්නේ අනම්‍ය ස්වරය. ඒක කියන්නේ උකුණා කියන එකේ උයන්න වෙනස් ස්වරයක් බවට පරිවර්තනය කරන්න පුළුවන් වුණාට ඉකිනි කියන එක වෙනස් ස්වරයක් බවට පරිවර්තනය කරන්න බෑ. ඒක එතනින් අවසන් වෙනවා. කියන්නේ ඉකිනි ඊකිනි එහෙම යන්නේ නැහැ. එතනින් ඉවර වෙනවා. ඔරවනවා, එර වෙනවා. ඔරවනවා කියන එකෙන් අපිට කියන්න පුළුවන් එර වෙනවා කියලා. එහෙනම් ඔයන්නත් වෙනස් කරගන්න පුළුවන් එයන්නට. එහෙනම් මේ තියෙන්නේ අනම්‍ය. මෙතන තියෙන්නේ අනම්‍ය ස්වර ටික. මේ පැත්තේ තියෙන්නේ නම්‍ය ස්වර ටික. මේ පැත්තේ තියෙන නම්‍ය ස්වර ටික. දැන් බලන්න අනම්‍ය ස්වරයක් වන්නේ මේ තුනම නෙවෙයි. අනම්‍ය ස්වරයක් වන්නේ ඉයන්. මේ තියෙන ඉයන්. හරිද? right. ඊළඟට පෙනහළු වල සිට එන වායු ධාරා උගුරේ ඇති ස්වර තන්තු කම්පණය කර බැහැරට පිටවීමේදී දත්දිව තොල්තල්ල ආදී මුඛීය අවයවවල ගැටී බාධාවක් සහිතව පෙනහළු වල සිට එන වායු ධාරාව උගුරේ ඇති ස්වර තන්තු කම්පණය කර බැහැරට පිටවීමේදී දත්දිව තොල්තල්ල ආදී මුඛීය අවයවවල නොගැටී බාධාවක් රහිතව පිට වෙන්නේ ස්වර. ස්වර වලට අපි කියනවා සර, පණකුරු, ප්‍රාණාක්ෂර කියලා. පෙනහළු වල සිට එන වායු ධාරාව උගුරේ ඇති ස්වර තන්තු කම්පණය කර බැහැරට පිටවීමේදී දත්දිව තොල්තල්ල ආදී මුඛීය අවයවවල ගැටී බාධාවක් සහිතව ඉපදෙන්නේ අනේ ව්‍යංජන. ව්‍යංජන වලට අපි ව්‍යංජන කියනවා, ගාත්‍රාක්ෂර කියලා කියනවා, ගාත්‍රාක්ෂර කියලා කියනවා, තව නමක් කියනවා. මොනවද? ගතකුරු කියලාත් කියනවා. ගතකුරු.
හරි. ඉතින් ඕක තමයි ඒකට උත්තරේ. 7. ඔෂ්ටජ අක්ෂර වන්නේ කණ්ඨජ අක්ෂර කියලා කියන්නේ උගුරෙන් උපන් අක්ෂර. තාළුජ අක්ෂර කියලා කියන්නේ තල්ලෙන් උපන් අක්ෂර. මෘදුජ අක්ෂර කියලා කියන්නේ මුඛයේ මුදුනින් උපන් අක්ෂර. දන්තජ අක්ෂර කියලා කියන්නේ දත් වැටියෙන් උපන් අක්ෂර. ඔෂ්ටජ අක්ෂර කියලා කියන්නේ උඩු තොල් වලින් උපන් අක්ෂර වලට. උඩු තොල් වලින් තමයි ඉපදිලා තියෙන්නේ. හරි. අචින්තගේ ප්‍රශ්නයට මම එදා පේපර් එක ලියනකොටම කිව්වා ඒ ටයිපින් මිස්ටේක් එකට අංකය ලියන්න කියලා වොයිස් මෙසේජ් එකකුත් දැම්මා. අපි බලමු මේකට මොකද කරන්න කියලා. අචින්ත මාව පර්සනල් කන්ටැක්ට් කරන්න. මම බලන්නම් ඒක මොකද කරන්න කියලා. සිංහල හෝඩියේ හැඳින්වෙන්නේ නැති වචනේ. ඒවනම් ලේසි ප්‍රශ්න හොඳේ හිතලා ලියන්න පුළුවන්. සිංහල හෝඩියේ හැඳින්වෙන්නේ නැති වචන දැන් මේ බලන්න ෂුවඩි කියලා කියනනේ ෂුවඩි කියන එක තමයි හෝඩිය කියන එක හැදිලා තියෙන්නේ. වර්ණමාලය කියලා ටැමිල් වලින් කියනවා ඒක තමයි වර්ණමාලාව කරගෙන තියෙන්නේ. අනේ තෂිනම්ගල් කියනවා බං හෝඩියට තෂිනම්ගල් කියලා කියන ඉස්මයින්ද හාමුදුරුව සම්බන්ධ වචනයක්. ඒ නිසා ඒක තමයි පිළිතුර වෙන්නේ. හරි. ඒක තමයි පිළිතුර වෙන්නේ. මදුෂානි අහලා දෙනවා 6ට මොකද්ද කියලා. 6ට 6 කො 6ට උත්තරේ 4. right. 9 යම් විශේෂිත අවස්ථාවක් සඳහා භාවිත කරන භාෂා වර්ගය. විශේෂිත අවස්ථාවලදී පාවිච්චි කරන්නේ මොනවද? සම්භාව්‍ය භාෂා. මල භාෂා කියලා කියන්නේ දැන් ලෝකෙ මිනිස්සු පාවිච්චි කරන්නේ නැති භාෂා. ජීව භාෂා කියලා කියන්නේ තාම ලෝකෙ මිනිස්සු පාවිච්චි කරන භාෂා. කෘත්‍රිම භාෂා කියන්නේ තාක්ෂණික කටයුතු වලදී මිනිස්සු පාවිච්චි කරන භාෂා. සම්භාව්‍ය භාෂා කියලා කියන්නේ විශේෂිත අවස්ථාවක් සඳහා පාවිච්චි කරන භාෂා. උදාහරණයක් අපි සිංහලෙන් කතා කරාට අපි පන්සල් ගිහිලා වඳින්නේ මොන භාෂාවෙන්ද පුතේ? පාලි භාෂාවෙන්. එතකොට පන්සල් යනවා කියන්නේ විශේෂ අවස්ථාවක් නේ. ඒතකොට පන්සල් යනවා කියන විශේෂ අවස්ථාවේදී අපි පාවිච්චි කරන විශේෂ භාෂාවක් ඒ තමයි පාලි භාෂාව. හරියට ඉස්ලාම් ජනතාව කතා කරනකොට දෙමළ භාෂාව කතා කරනවා වගේ සහ ඒගොල්ලෝ පල්ලි ගියාම මේ යාඥා කරන්නේ අරාබි භාෂාව. එතකොට ලංකාව ඇතුලේ අරාබි භාෂාව කියලා කියන්නේ සම්භාව්‍ය භාෂාව. අංක 10 අර්ධනාසික්‍ය අක්ෂරය වන්නේ දැන් සංඥක කියලා අක්ෂර වර්ගයක් තියෙනවානේ. සංඥක එකපාරක් ළමයි කිව්වා මේකට සකත් කදක කියලා. සකත් කදක නෙවෙයි බං මේ තියෙන සංඥක. හරිද? මඤ්ඤොක්කා මකත් කදොක්ක නෙවෙයි ඇයිලා මඤ්ඤොක්කා. හරිද? සංඥක. සංඥක කියලා කියන්නේ අක්ෂර උච්චාරණයේදී මුඛ කුහරයෙන් සහ නාස් කුහරයෙන් සහ නාස් කුහරයෙන් කියන දෙකෙන්ම වායු ධාරාව පිට වෙනවා නම් අපි ඒවට කියනවා මොනවා කියලාද? සංඥක අක්ෂර කියලා. එතකොට සංඥක අක්ෂර වලට කියන තව නමක් තමයි අර්ධනාසික්‍ය. තව නමක් කියනවා අර්ධානුනාසික්‍ය කියලා. එතකොට අර්ධනාසික්‍ය අක්ෂර තමයි ගයන්න. මොනවද සංඥක අක්ෂර ටික? අකුරු පහයිනේ තියෙන්නේ. ගා ජ න ද සහ ම. ගාජන නම. හරි ඌව තමයි සංඥක අක්ෂර. ඊළඟට ගැටේ සහිත ඇලපිල ලකාරාංශය රේපය. මේකේ මම කිව්වා එදා කියනකොටම මම සුපිබිත් පස්සේ එක මතක් කරලා තිබ්බා. thank you සුපිබි. ගැටේ සහිත ඇලපිල්ල මේකේ එකකවත් නැහැ. හැබැයි මේකේ රකාරාංශය සහ රේපේ තියෙන මේ වචන දෙකක් පිළිවෙලින් එදලා තියෙනවනේ. මේ ග්‍රන්ථ තියෙනවා, බාරය තියෙනවා, ප්‍රශ්න සහ මෙතන මේ ප්‍රථම සහ ශෞර්ය තියෙනවා. එහෙම බැලුවහම අපිට නිවැරදි පිළිතුරු දෙකක් ගන්න පුළුවන්. මම ඒකනේ කිව්වේ නිවැරදි පිළිතුරු දෙකක් තියෙනවා එහෙම තියේවි කියලා. මේක නැති වුණාට අනිත් ඒවා තියෙනවා. හරිද? එතකොට එහෙම බැලුවහම මේකේ අංක 2 සහ අංක 3 දාලා තියෙන හැම ළමයටම ලකුණු ගානේ හම්බ වෙනවා. ගතකුරු ලොප්සඳ යනුවෙන් හඳුන්වන්නේ දෙයියනේ මේවන ළමයි පට්ට ලේසි. මේක නිකන් මගේ ටියුට් එකේ කියලා පෙළ බැලුවත් අහු වෙනවා. ඇයි මම දීලා තියෙනවා වෙනම සිංහල නම සහ සිදත් සංගරාවේ තියෙන නම. ගතකුරු ලොප්සඳ කියන්නේ මොකද්ද? මේ ගැලපුවක් තියෙනවා. ගත ගාත්‍රාක්ෂර ලොප් ලෝප සඳ සංධිය
ගාත්‍රාක්ෂර ලෝප සංධිය. ගාත්‍රාක්ෂර ලෝප සංධිය තමයි තියෙන්නේ. ඊළඟට නිවැරදි විසන්ධිය දක්වන පිළිතුර තෝරන්න. මේ බලන්න. නිවැරදි විසන්ධිය. දැන් විහාරාරාමනේ හැදෙන්න ඕනි. විහාරාරාම හැදෙන්න ඕනි විහාරදන ආරාම කියලා. විහාරදන ආරාම කියලා. එනිසා මේක වැරදි. විහාරාදන ආරාම නෙවෙයි. සංඝදන අවාස නෑ. ඒක හැදෙන්න ඕනි සංඝදන මොකක් කියලාද? ආවාස කියලා. සංඝදන ආවාස කියලා තමයි ඒක හැදෙන්න ඕනේ. ඒ නිසා ඒක ගන්නත් බෑ. විස්මයදන අර්ථ නෑ. විස්මය ධන අර්ථ තමයි උත්තරේ වෙන්න ඕනේ. විස්මය ධන අර්ථ. ඒ නිසා ඔන්න ඒකත් වැරදි. මේක හරියනේ කාර්ය ධන අංශ තමයි. කාර්යාංශ වෙන්නේ. ඒ නිසා නිවැරදි පිළිතුර වෙන්න ඕනේ අංක 1. දහය 11 12 අහලා තියෙනවා. 10ට උත්තරේ 1, 11ට උත්තරේ 2 3 දෙකම හරි, 12ට උත්තරේ 2, 13ට උත්තරේ අංක 1. සංදි වන පද දෙකෙන් පසුපදයේ මුල ඇති ස්වරය ලොප් වී ඉතිරි පද දෙක තනි පදයක් බවට පත් කිරීමෙන් ගලපා ගන්නා සංදියට කියන්නේ පරස්පර ලෝප සංදියනේ. උදාහරණයක් මම අර එදා කිව්වා. සුරදන අඟන කිව්වහම මේ බ සුරදන අඟන සුරදන අඟන කිව්වහම මේ බලන්න සංදි වන පද දෙකෙන් පසුපදයේ මුල ඇති ස්වරය ලොප් කරන්න. ලොප් කරාට පස්සේ ඉතිරි පද දෙක ඔන්න තනි පදයක් බවට පත් කරගන්න. සුරදන ගණ උත්තරේ මොකද්ද? සුරංගන. සුරංගන රාජතුමා ඔය ඔක්කොම හරි. එතකොට ඒක අයිති වෙන සංදි වර්ගය තමයි මොකද්ද? පරස්පර ලෝප සංදි. එක්තන් වූ ශබ්ද අතර ඉඩ නැතිවන පරිදි පද සංවිධානය කිරීම සංදි ලෙස හැඳින්වේ. ඒකත් සංදි ටියුට් එකේ පැහැදිලිව දාලා තියෙනවා. ඒක කිව්වේ කුමාරතුංග මුනිදාස. කුමාරතුංග මුනිදාස තමයි ඒක කිව්වේ. නිත්‍ය බහුවචනයක් උක්ත වූ විට ආඛ්‍යාතයේ යෙදෙන්නේ බහුවචනයි. නිත්‍ය බහුවචන උක්ත වුණාම ආඛ්‍යාතයෙන් බහුවචන කියලා අපි දන්නවා නේද? ඇතමෙක්, සමහරෙක්, අයෙක්, කෙනෙක්, ඒ ඔක්කොම නිත්‍ය බහුවචන. හැබැයි කිසිවෙක් කියන නිත්‍ය බහුවචනයක් නෙවෙයි. ඒක මතක තියාගන්න කියලාත් මම කිව්වා. එක්තන් වූ ශබ්ද අතර ඉඩ නැතිවන පරිදි පද සංවිධානය කිරීම. දැන් අර ප්‍රශ්නේ වැළුවා නම් එහෙම පටස් ගාලා උත්තරේ හොයාගන්නත් පුළුවන්. මොකද්ද? සංදිවේ. එක්තන් වූ ශබ්ද අතර ඉඩ නැතිවන පරිදි පද සංවිධානය කිරීම මොකක් වේද? සංදිවේ. සිංහලයේ සමාස වර්ග 5යි. සිංහලයේ සමාස වර්ග 5යි. ඇයි? දකාරාර්ථ සමාස, විශේෂණ සමාස, අන්‍යාර්ථ සමාස, විභක්ති සමාස, අව්‍ය සමාස. අව්‍ය සමාස, විභක්ති සමාස, අන්‍යාර්ථ සමාස, විශේෂණ සමාස, දකාරාර්ථ සමාස. සමාස වර්ග 5යි. කර්තෘගේ ක්‍රියාවට උපකාරී වන පද හඳුන්වන්නේ කර්තෘගේ ක්‍රියාවට උපකාරී වන පද හඳුන්වන්නේ කාරණ විභක්ති. කොල්ලෝ අතින් පන්දු ගසති. පන්දු ගහන්න උපකාරී වුණේ අත කියලා මම කියලා දුන්නා. කෙල්ලෝ ඇඟිල්ලෙන් නහය හාරති කියලා මම විහිළුවට වාක්‍යයක් දුන්නා. එතකොට කෙල්ලන්ට නහය හාරන්න උපකාරී වුණේ ඒගොල්ලන්ගේ ඇඟිල්ල කියලා මම කිව්වා. එතකොට ඒවා අයිති වෙන්නේ මොනවටද? කරණ විභක්තියට තමයි. ප්‍රථමා විභක්ති. ඒක දන්නේ නැත්නම් නම් පොල්ලක් අරන් ගහන්න ඕනි. ප්‍රථමා විභක්ති කියලා කියන්නේ උක්ත කර්තෘ හැඳින්වෙන පදේ විභක්ති පාඩමේ පළවෙනිම එකනේ. උදාහරණයක් මම ගන්නවා අ කියන විභක්ති ප්‍රත්‍යයට මම එකතු කරනවා ගස් කියන නාම ප්‍රකෘතිය. ගස් කියන නාම ප්‍රකෘතියට අ කියන විභක්ති ප්‍රත්‍ය එකතු කරාම හැදෙන වචනය මොකද්ද? ගස. දැන් මේ බලන්න මම ලියනවා වාක්‍යයක්. ගස සුළඟට ගස සුළඟට වැනෙයි. ගස සුළඟට වැනෙයි. මේ ගස සුළඟට වැනෙයි කොහොම මේ වාක්‍යය තුළ ක්‍රියාව කරන්නේ කවුද? ගස. ඒ නිසා ගස කියන්නේ වාක්‍යයේ කර්තෘ. ඒ වගේම වැනෙයි කියන අවසාන ක්‍රියාවෙන් කියවෙන්නේ කවුරු ගැනද? ගස ගැන. ඒ නිසා ගස ඇවිල්ලා වාක්‍ය උක්තය. ඉතින් මේ උක්ත කර්තෘ හැදින්වෙන පද තමයි අපි හඳුනන්නේ මොනවා කියලාද? ප්‍රථමා විභක්ති කියලා. ඊළඟට අන්‍යාර්ථ සමාසයට අයත් පදයක් වන්නේ.
බලමු. බඹ සුර නර බඹද සුරද නරද දකාරාර්ථ සමාස ගන්න බෑ. නිදුක් දුකක් නොවන්නේ නිදුක් නි කියන උපසර්ගය දෙලා තිනවා අව්‍ය සමාස ගන්න බෑ. හතරක් වූ බිත්ති හතර විශේෂණ සමාස ගන්න බෑ. සියලු දේ දන්නා සර්වඥ කියලා හඳුනන්නේ බුදුහාමුදුරුවන්ගේ අන්‍යාර්ථ සමාසයක්. හරි අන්‍යාර්ථ සමාසයක්. සුන්තුරු ලෙස හැඳින්වෙන්නේ මේ බලන්නකෝ. සුන්තුරු ලෙස හැඳින්වෙන්නේ සයුර නෙවෙයි, සුළඟ නෙවෙයි, තුරු නෙවෙයි, පොරවනේ. ඇයි මේ තුරු සුන් කරන්නේ කියනවනේ. තුරු සුන් කරන්නේ ගස්සල් කපලා දානවා කියන එක. ඉතින් ගස්සල් කපන්නේ පොරවනේ. ඒ නිසා පොරව තමයි සුන්තුරු කියන්නේ. සුන්තුරු කියලා කියන්නේ අතරම අන්‍යාර්ථ සමාසයක්. කර්මකාරක වාක්‍ය ලිවීම සම්බන්ධ නිවැරදි ප්‍රකාශය වන්නේ මේවා කර්මකාරක වාක්‍ය ලිවීම සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය අපි දන්නවා. අපි ටක් ගාලා නිකන් කර්තෘකාරක වාක්‍ය කර්මකාරක වාක්‍ය විදියට පටස් කරලා ලියාගමු. මම ලියන්න මේ බලන්න. අපි කර්තෘකාරක වාක්‍යයක් ගමු. සරල එකක් ගමු. type වෙන්න. මාර වැඩෙලු. මිනිත්තුවක් ඉන්න ටයිප් කරන එකේ මොකද්ද ප්‍රශ්නයක් කියලා. මම සිසුන් අමතයි. ඔන්න කර්තෘකාරක වාක්‍ය මොකද්ද? මම සිසුන් අමතයි. දැන් අපි යෝක හරවමු කර්මකාරකයට. මම එකට පාවිච්චි කරනවා දුඹුරු නැරෝස් වාට. දැන් බලන්න මම කියන උක්තේ අපි අනුක්ත කරන්න ඕනි මා කියලා. ඊළඟට දාන නිපාතයක් මොකද්ද? විසින් කියලා. සිසුන් කියන අනුක්ත කර්මය උක්ත කර්මයක් බඩපත් කරන්න ඕනි සිසුහු කියලා. මා විසින් සිසුහු අමතයි කියලා කියන්නේ වර්තමාන කාල වාක්‍යයක්. නැත වර්තමාන කාල ආඛ්‍යාතයක්. වර්තමාන කාලයෙන් අපි පාවිච්චි කරන ධාතුව මොකද්ද? ලබ ධාතුව. මා විසින් සිසුහු අමතනු ලැබෙති කියලා තමයි ආඛ්‍යාතේ තියන්නේ. හේතුව අපි එතනදී ආඛ්‍යාතේ තියන්නේ අර උක්ත වෙච්ච සිසු කියන පදයට අනුව නැත්නම් අර උක්ත වෙච්ච කර්මයට අනුව තමයි අපි ආඛ්‍යාතේ තියන්නේ. දැන් බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා. උක්ත කර්තෘවට පසු විසින් නිපාතේ යෙදේ. උක්ත කර්තෘවට පස්සේ නෙවෙයි විසින් නිපාතේ දෙන්නේ අනුක්ත කර්තෘවට පස්සේ. ඒ නිසා ඒක ගන්න බෑ. අනුක්ත කර්මයක් නැත අනුක්ත කර්මයක් නෙවෙයි තියෙන උක්ත කර්මයක්. ඒක ගන්නත් බෑ. දී ඇති මුල් වාක්‍ය අනාගත කාල නම් ආඛ්‍යාතේ ලබ ධාතුව භාවිතයෙන් තැබිය යුතුය. හරි නේද? මං කර්තෘකාර කර්මකාරකට උගන්වනකොට කිව්වා ලද ධාතුව පාවිච්චි කරන අතීත කාලයි නම් ලබ ධාතුව පාවිච්චි කරනවා වර්තමානයි නම් සහ අනාගත කාලයි නම්. ඉතින් එහෙනම් හරිනේ. මොකද තියෙන්නේ? අපිට කියනවා දී ඇති මුල් වාක්‍ය අනාගත කාල නම් ආඛ්‍යාතේ ලබ ධාතුව භාවිතයෙන් තැබිය යුතුය. ඉතින් ඒක හරි. අනුක්ත කර්තෘවට පසු විසින් නිපාතේ යෙදේ. අනුක්ත කර්තෘවට පසු විසින් නිපාතේ නොයේදී. නෑ අනුක්ත කර්තෘවට පස්සේ තමයි විසින් නිපාතේ යෙදෙන්නේ. ඒ නිසා ඒක ගන්නත් බෑ. උත්තරය අංක 3. හරි ප්‍රශ්නයටම සාකච්ඡා කරගන්න පුළුවන් නේද? රටක් ගාලයක්. යම් කිසි වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් ඉස්මතු වන පදය. ඒව නම් සරලයි. යම් කිසි වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් ඉස්මතු වෙන්නේ මොකද්ද? උක්තය. අවසාන ක්‍රියාවෙන් ප්‍රධාන වෙන පදයට අපි කියන්නේ මොකක් කියලාද? උක්තේ කියලා. මෙන්සේ වගේ විලස වැනි නිපාතයකට පෙර සිටින කර්තෘ. අචින්ත මගෙන් ඊ යහුවා මේ ප්‍රශ්නේ ගැන නේද? ඉතින් මෙන්සේ වගේ විලස වැනි නිපාත කිව්වහම එන්ට්‍රි පොයින්ට් එක වෙනෝනේ නිපාතේ කියන එක. ඒක කර්තෘ කෙනෙක් වෙන්නත් පුළුවන් ඕනි පදයක් වෙන්න පුළුවන්. එතකොට මෙන්සේ වගේ විලස වගේ උපමා සූචක නිපාත අපි ඒවට කියන්නේ උපමා සූචක නිපාත කියලානේ. උපමා සූචක නිපාතයකට පෙර ඉන්න කර්තෘ මොන ස්වරූපෙන්ද ඉන්න ඕනි? අනේ අනුක්ත ස්වරූපෙන් තමයි ඉන්න ඕනි. හරිද? ආචින්තයල දෙනවා මට laughing emoji එකක්. ව්‍යාකරණ කුල නිවැරදි වාක්‍ය තෝරමු.
ගංගාවෝ සිසිල දෙති කියන්න බෑ. ඒවනම් සරලයි ළමයි මම ඔයගලට පණ දාගෙන ඉගන්වන්නේ. ගංගාවෝ කිව්වොත් එහෙම ආඛ්‍යාතය තියන්න ඕනි බහුවචනෙන්. ඇයි? ඕ ප්‍රත්‍යය ආවොත් එහෙම ඒක ප්‍රාණවාචී කියලා අපි සලකනවා. ඒ වගේම හූ ප්‍රත්‍යය ආවත් එහෙමයි කියලා අපි දන්නවා. පන්තියේ දක්ෂ සිසුහු ඇත. පොඩ්ඩක් ඉන්න. පුෂ්පයන් සුවඳ විහිදුවති කියන්න බෑ. මා දක්ෂයෙක් කියන්නත් බෑ. ඇයි ඒ? ද්විත්ව උක්ත වාක්‍ය රීතිය අනුව මාම තමයි දක්ෂ වෙන්න ඕනි. දක්ෂයෙකු තමයි මා වෙන්න ඕනි. නිසා ඒක මා වෙන්න බෑ. මම වෙන්න ඕනි. නිසා ඒක ගන්නත් බෑ. පන්තියේ දක්ෂ සිසුහු ඇත. ඇතනත නිපාත වලට පෙර සිටින කතෘ උක්තයි කියලා අපි කිව්වා. අතනත වලට පෙර සිටින කතෘ පූර්ව ක්‍රියාවක් නැත්තම් එහෙම උක්ත ස්වරූපයෙන් ඉන්නවා කියලා කිව්වා. එහෙනම් ඔන්න ඒක තමයි නිවැරදි පිළිතුර. ඊළඟට උපේක්ෂා දිනවා 22ට 4 ව්‍යාකරණ වැරදි වාක්‍ය තෝරන්න. ව්‍යාකරණ කූලව වැරදි වාක්‍ය. සිංහලයන් පරාර්ථකාමීහු වෙති. මේක තමයි වැරදි වාක්‍ය. ඇයි? මේක නිවැරදි වෙන්න ඕනි. හරිනම් සිංහල යෝම තමයි පරාර්ථකාමීහු වෙන්නේ. පරාර්ථකාමීහු තමයි සිංහල යෝ වෙන්න ඕනි. ඒ නිසා මෙතන තියෙන සිංහල යන්නේ ගැලපෙන්නේ නැහැ. ඒක තමයි වැරදි වාක්‍ය. ඒ නිසා ඒක තමයි පිළිතුර විදිහට අපිට බාර ගන්න වෙන්නේ. අනිත් ඔක්කොම හරි. ඔහු විශිෂ්ටයෝද? හරිනේ. ද්විත්ව උක්තේ මෙතන තියෙන්නෙත් නේ. ප්‍රශ්නාර්ථවාචී නිපාතයක් ආවත් අපි පාවිච්චි කරන්නේ ද්විත්ව උක්තය. අපි ඒවා ඉගෙන ගත්තා. මා පාඩම් කරති ගුරුවරු සුද්ධ කියන වාක්‍ය හරි. ඇයි? ප්‍රධාන වාක්‍ය සිරිත් පරිදි තියලා තියෙනවා. අන්තර්වාක්‍ය කතෘ අනුක්තයි ආඛ්‍යාතය ප්‍රථම පුරුෂ බහුවචනයි. ඒකත් හරි. මල්ලී නොහොත් නංගී පාසල් යන්නේ හෙවත් නොහොත් නිපාත වලින් පස්සේ ඉන්න කතෘ දිහා බලලා තමයි අපි ආඛ්‍යාතය තියන්නේ. ඒ නිසා නොහොත් එකට පස්සේ ඉන්න නංගි නංගිට අනුව ආඛ්‍යාතය ස්ත්‍රීලිංගෙන් තියලා දිනවා. ඒ නිසා ඒකත් හරි. ඒ නිසා නිවැරදි පිළිතුර එන්න ඕනි අංක 1. නිශ්චිත වශයෙන් දන්නා පද අප විසින් හැඳින්වෙන්නේ. නිශ්චිත වශයෙන් දන්නවා නම් අපි ඒවට කියනවා නියමාර්ථ පද කියලා. නාමපද සම්බන්ධ නිවැරදි සංයෝගය වන්නේ. නාම පදයක් හැදෙන්නේ මොකකට මොකක් එකතු වෙලාද? නාම ප්‍රකෘතියකට විභක්ති ප්‍රත්‍යක් එකතු වෙලා තමයි මොකක් හැදෙන්නේද? නාම ප්‍රකෘතියකට විභක්ති ප්‍රත්‍යක් එකතු වෙලා තමයි මොනව හැදෙන්නේද? නාම පද කියන જાතිය හැදෙන්නේ. හරි. නාම ප්‍රකෘතියකට විභක්ති ප්‍රත්‍යක් එකතු වෙලා. මේ දිනේ දෙවණියට ඒකනේ තියෙන්නේ මේ. නාම ප්‍රකෘතියකට විභක්ති ප්‍රත්‍යක් එකතු වෙලා තමයි අපි මොකක් හදාගන්නේද? අපි නාම පද කියන එක හදාගන්නේ. අංක 30 සිංහල භාෂාවේ ගාත්‍රාක්ෂර ගණන් මේ හරි අමාරු ප්‍රශ්න තියලා තියෙනවා. සිංහල භාෂාවේ තියෙන ගාත්‍රාක්ෂර ගණන 42යි. ගාත්‍රාක්ෂර කියලා කියන්නේ ව්‍යංජන වලට කියලා අපි දන්නවා. ජාතක කතා පොත ලියවුණු යුගය. ඔන්න මීටරෙන් ලියන්න ඕනි ප්‍රශ්නයක්. ජාතක කතා පොත ලියවුණු යුගය දඹදිව යුගය නෙවෙයි කියලා අපි දන්නවා. දඹදිව යුගය නෙවෙයි කියලා අපි දන්නවනේ. ඒක සරලයිනේ. පුලතිසිපුරේ කියලා කියන්නේ පොළොන්නරුවට කියලා අපි දන්නවා. සීතාවක කියන්නේ අවිස්සාවරට කියලාත් අපි දන්නවා. හත්තිසේලපුර කියන්නේ කුරුණෑගල යුගයට කියලා අපි දන්නවනේ ළමයි. ඒක පොඩ්ඩක් කල්පනා කරා නම් උත්තරේ දාගන්න තිබ්බා. හරි. ඔය වගේ ඒවා තමයි කරකවල අහන්නේ. ඒ නිසා කල්පනාවෙන් ඉන්න. මම නෙවෙයි ඕලෙවල් විභාගයට අහන්නේත් ඔය වගේ තමයි කරකවන්නේ. වහන්සේ යන ගෞරවාර්හ නාමයෙන් හැඳින්වෙන ග්‍රන්ථයේකී වහන්සේ කියන ගෞරවාර්හ නාමයෙන් හැඳින්වෙන්නේ පිරුවානා පොත් වහන්සේ. ලංකාවේ එහෙම පොත් දෙකක් හඳුන්වනවානේ. එකක් 550 ජාතක පොත් වහන්සේ, අනිත් එක පිරුවානා පොත් වහන්සේ. මම මේ පොත ඔයගලන්ට කලින් මම පෙන්නලා දිනවනේ. වහන්සේ කියලා හඳුන්වනවා. පිරුවානා පොත් වහන්සේලාත් වහන්සේ කියලා අපි පාවිච්චි කරනවා. වැත්තෑවේ හාමුදුරුවන්ගේ ගිහි නාමය. වැත්තෑවේ හාමුදුරුවන්ගේ ගිහි නාමය අප්පුහාමි. ඒක දැන් වරදුනාට ප්‍රශ්නයක් නෑ. නිකන් හරි ඕ ලෙවල් වලදී අහුවොත් එහෙම මතක තියාගන්න. වැත්තෑවේ හාමුදුරුවන්ගේ ගුරුවරයා. වැත්තෑවේ හාමුදුරුවන්ගේ ගුරුවරයා තොටගමේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ. මගෙන් නම අහන්න එපා. මම කියන්නෙත් නෑ. එක ළමෙක් ලියලා තිබ්බනේ ගුරුලුගෝමි පඬිවරයා කියලා. ගුරුලුගෝමි පඬිවරයා කියලා ලියලා තිබ්බා. මට තේරෙන්නේ නැහැ. අඩුම ගානේ තේරුම් ගන්න ඕනේ නේද? වැත්තෑවේ හාමුදුරු හිටියේ කුරුණෑගල යුගයේ. කෝට්ටේ යුගයේ. මාවත් මොංගල් කරනවා. කෝට්ටේ යුගයේ. හරිද? එතකොට මේ ගුරුලුගෝමි හිටියේ ඊට ගොඩාක් කාලයකට කලින්. හරිද? එතකොට තොටගමේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ හිටියෙත් කෝට්ටේ යුගයේ. ගුත්තිල කාව්‍ය ඉගෙනගෙන තියෙනවා නම් දැනගෙන ඉන්න ඕනේ වැත්තෑවේ හාමුදුරුවන්ගේ ගුරුවරයා වෙන්න ඕනේ තොටගමේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ කියලා.
මට තේරෙන්නේ නැහැ එහෙම කොහොමද විභාග ලියන්නේ කියලා. ඒ තරම් ප්‍රාථමික නම් වෙන්න එපා වැඳලා කියන්නේ. ජනකවි පිළිබඳ අනුරාධපුර යුගයෙන් හමුවන සාක්ෂි සහිත ග්‍රන්ථයක් වන්නේ මම එදත් කිව්වා පරමත්ත ජෝතිකා. අජීවී වස්තුවකට සජීවත්වයක් ආරෝපණය කිරීම හඳුන්වන්නේ උත්ප්‍රේක්ෂාලංකාරය කියලා. මම නිකන් අනිත්‍යවත් පැහැදිලි කරන්නම්කෝ. උත්ප්‍රාසය කියලා කියන්නේ පවතින ස්වභාවය නෙවෙයි ඊට හාත්පස වෙනස් ස්වරූපයක්. දැන් උදාහරණයක් විදිහට මේ දවස්වල දැන් හිතන්නකො මේ දවස්වල ටිකක් රස්නේනේ. කවුරු කෙනෙක් කියනවා මා රස්නේ නේද? ඒක අහන් ඉඳලා කියනවා මේ නෝන්ඩියට වගේ නෑ නේද බං මේ හිම මිදෙනවා මාර හීතලයි කියලා කියනවා. පවතින ස්වරූපේ නෙවෙයිනේ ඊට හාත්පස වෙනස් ස්වරූපයක්. දැන් අපේ ගෙදරදී අපේ යති මොන හරි භාණ්ඩයක් බිඳුනොත් වීදුරුවක් හරි පිඟානක් හරි බිඳුනොත් අම්මා කියනවා හොඳයි හොඳයි. ඔය කරේ ෂෝක් වැඩක් තමයි ඔය කරේ. දැන් ඇත්තටම ෂෝක් වැඩක් කියලා දෙය කියන්නේ. නෑ ෂෝක් වැඩක් කියලා නෙවෙයි කියන්නේ. කරපෙඩේ නරකයි කියලා කියන්නේ. උත්ප්‍රාසයේ තියෙන සින්දුවක් තියෙනවා. මං කියන්නද? ඕගොල්ලෝ අහන්න. සින්දුව තමයි රන්හිරු මඩලින් සිහිලා සායදිනවා. මේ එඩ්වඩ් ජැකොඩි ගායනා කරන්නේ. රන්හිරු මඩලින් සිහිලා සායදිනවා. පුන්සඳ පහනින් උණුසුම අයදිනවා. ලෝකය බිහි වූ දා සිට අරුමෙකි මිනිසා ගිරිහිස ඉඳුවර සොයමින් ලත වෙනවා. නේ? රන්හිරු මඩලින් සිහිලා සායදිනවා. උත්ප්‍රාසය බං. ඉරෙන් මිනිස්සු ඉරෙන් තමයි සිසිලස බලාපොරොත්තු වෙන්නේ. පුන්සඳ පහනින් උණුසුම අයදිනවා. මේ රාත්‍රියට පූර්ණ චන්ද්‍රයා පෑවුවහම චන්ද්‍රයාගෙන් උණුසුම අයදිනවා. නිකන් මං කියන්න දෝ එකක්. වහිනකොට කියනවා අයියෝ වහිනවා ඉවරයක් නැහැ එල්ලියටවත් බහින්න දෙන්නේ නැහැ. පායනවා නම් හරි අප්පා. පායනකොට කියනවා වැස්සන හොඳයි නේද? මහරස්නේ අප්පා ඉන්න බෑනේ. මේ අපේ තොලුත් පෙරලා. මගේ නම් එහෙම තොල් පෙරෙන්නේ නැහැ දෙයිනේ කියලා. මේ සමහරු කියනවා තොලුත් පෙරලා මේ අපේ කකුලුත් පෙරලා රක්ත වාතෙත් ඇවිල්ලා රක්තවාදී තියෙන ළමයි රක්තවාදී තියෙන අය පව් එහෙම වෙන්න සිද්ධ වෙන්න හොඳ නැහැ. මං කියන්නේ රක්තවාතය හරි තොල් පැනලා හරි පැත්තකින් තියපන්කෝ. මේ පායනකොට කියනවා මාර ග්‍රීස්මයි නේද? අනේ ඉන්න බෑ අප්පා වැස්සනම් හරි. වහිනකොට කියනවා මේ ආපු වහිනවා මහ මූසල එළියට බහින්න ඉදන්නේ අප්පා. පෑවුණා ෂෝකෙකින් ඉන්න තිබ්බනේ කියලා කියනවා. අපි හරි උත්ප්‍රාසාත්මක මිනිස්සු. හරි උත්ප්‍රාසය. අනුප්‍රාසය කියන්නේ ශබ්ද රසයට. එකම ශබ්දය හෝ එකම අකුර නැවත නැවත එදෙනවා නම් අපි ඒකට කියනවා අනුප්‍රාසය කියලා. රූපකාලංකාරය කියලා කියන්නේ මෙන්සේ වගේ විනා විලස බඳු එව් කියන උපමා සූචක නිපාත නැතුව වස්තුවක් තවත් වස්තුවකට සමාකරණ කරනවා නම් අපි ඒකට කියනවා මොන අලංකාරය කියලාද? රූපකාලංකාරය කියලා. උදාහරණයක් එයාට තියෙන්නේ ගලක් වගේ හිතක් කිව්වම මේක උපමාවක්. ඇයි වගේ කියලා උපමා සූචක නිපාතයක් තියෙනවා. එයාට කියන මම කියනවා මෙහෙම. එයාට තියෙන මහා ගල් හිතක්. ගලක් වගේ හිතක් නෙවෙයි ගල් හිතක් තියෙන්නේ. ගල් හිතක්. උපමා සූචක නිපාත නෑ. වස්තුවක් තවත් වස්තුවකට සමාන කරලා තියෙන්නේ. ඒ නිසා අපේ ප්‍රශ්නෙට උත්තරේ වෙන්න ඕනේ මොකද්ද? උත්ප්‍රේක්ෂාලංකාර. උත්ප්‍රේක්ෂාලංකාර අජීව වස්තුවකට සජීවත්වයක් ආරෝපණය කරනවා. බණ කතා රීතිය භාවිත කළ ප්‍රකට හිමිනමක් වූයේ කවුද? ධර්මසේන හාමුදුරුවෝ. දඹදෙණිය යුගයේ ධර්මසේන හාමුදුරුවෝ තමයි බණ කතා රීතිය ප්‍රකට විදිහට පාවිච්චි කරේ. අපේ සද්ධර්ම රත්නාවලිය සම්බන්ධ ටියුට් එකේ මම පැහැදිලි විවරණයක් ඕකට දීලා තියෙනවා. ගුත්තිර වෙන නදෙහි ඇතුළත් පද්‍ය ග්‍රන්ථ නෙවෙයි පද්‍ය ගණන වෙන්නේ 511යි. 511 තමයි ගුත්තිරේ තියෙන කවි. සතරකන් මන්ත්‍රණය තුල අෂ්ටවංක මාණික්‍ය අයිති වන්නේ කාහටද? අෂ්ටවංක මාණික්‍ය අයිති වෙලා තිබ්බෙනම් වේදේහ රජතුමාට. අයිති වෙන්නේ අන්තිමට මහෞෂධ පඬිතුමාට. මහෞෂධ පඬිතුමාට තමයි අන්තිමට අයිති වෙන්නේ. සුරන් කියලා කියන්නේ කාටද කියලා. ඔන්න ඕක පටලගෙන තිබ්බ ගොඩක් අය. දැන් කියනවනේ මේ සිදුවේමයි වෙසෙස මහබෝසතුන් අදහස ඉන්සුර පුරෙන් බැස අවුත්බෝසත්හු දිනවන ලෙස. දැන් මහබෝසතනන් වහන්සේගේ අදහස ඉෂ්ට වෙන්න ඕන හින්දා එයා තරඟින් දිනන්න ඕන හින්දා එයාව දිනවන්න මේ දිව්‍ය ලෝකෙ ඉඳන් කට්ටිය ආව කියලා තමයි කියන්නේ. එතකොට කිව්වා මේ සුරන් සහ සහසැස් නොකර සිටියේ අහස් කුස හිස්. සුරන් කියලා කියන්නේ දිව්‍ය සේනාවට. සහසැස් කියලා කියන්නේ ශක්‍රයාට. ඒ නිසා සුරන් කියලා කියන්නේ දිව්‍ය සේනාවට පිළිතුරු අංක 2. ශබ්දාලංකාරයේකි මම මේක පොඩ්ඩකට කලින් කිව්වා අනුප්‍රාසය තමයි ශබ්දාලංකාරය කියලා අපි හඳුන්වන්නේ. 42 හෙළහවුලේ සමාජිකයෙකි අරිසෙන් අහුබුදු. හෙළහවුලේ සමාජිකයෙක් තමයි අරිසෙන් අහුබුදු. මේ වෙනකොට අරිසෙන් මේ හෙළහවුලේ ඉන්න සමාජිකයෙක් ඉන්නවා මගේ ටිකක් හිතවතෙක් මේ ගනුෂ්ක රන්දුල කියලා අයියා කෙනෙක් කැලණි කැම්පස් එකේ.
එතකොට ඒ ගනුෂ්කා ඉර දැන්නේ ඉන්නේ ඉස්සර හෙලහුල මුලින්ම පටන් ගත්තේ කුමාරතුංග මුනිදාස ඊට පස්සේ IPL තෙන්නකෝන් අලව් විසිසැබි හෙල ඔය වගේ කට්ටියක් නේ හිටියේ ඊට පස්සේ මෑත කාලින උදාහරණයක් තමයි ආරියසේන ආශුබෝධ එහෙම නැත්නම් ආරියසේන අහුබුදු කියලා කියන්නේ මම අර එදා කිව්වා වගේ ආරියසේන අහුබුදු ඇත්තටම එයාගේ නම පවා වෙනස් කරගත්ත එක්කෙනෙක් 40ට උත්තරේ අහලා තිබ්බ 40ට උත්තරේ අංක 2 මං කියමින් හිටියේ මේ ආරියසේන අහුබුදු එයාගේ නම පවා වෙනස් කරගත්තා ඇත්තටම ගොඩක් කට්ටිය වෙනස් කරගත්තා කුමාරතුංග මුනිදාස පවා නම වෙනස් කරගත්තනේ කුමාරතුංග මුනිදාස කුමාරතුංග මුනිදාස් වුණා අල්විස් එස් අලව් ඉසි සැබි හෙල වුණා ආර්යසේන ආශුබෝධ අරිසෙන් අහුබුදු වුණා එයාගේ වයිෆ් ගේ නමත් වෙනස් කරගත්තා මේ චන්ද්‍රා ආශුබෝධ සඳ අහුබුදු කියලා එහෙම මිනිස්සු වෙනස් කරගත්තා ඊළඟට ඔය හෙලහවුල් සම්බන්ධ රස කතා තියෙනවා එකපාරක් ගෑනු ළමෙක් ගිහිල්ලා මේ ගල් කිස්සේදී අහුවලු හෙලහවුලෙන් හෙලයෙක්ගෙන් මේ ලියුම කොහෙටද දාන්න ඕනි කියලා දැන් හෙලහුලේ කට්ටිය කතා කරන්නේ ටිකක් අමුතු විදිහට නේ කිව්වලු මේ එම්බා තරුණිය තිගේ පහිනපත තෙලපෙනන පහින පෙට්ටියට බහලුව මනව කිව්වලු කෙලියන්නේ තාප්පිට තේරෙන්නේ නැහැ නේ බං එහෙම කිව්වම එම්බා තරුණිය නිකන් සංස්කෘත නාට්‍යයක් වගේ එම්බා තරුණිය ටෝන් එකට කියනෝනේ එම්බා තරුණිය තිගේ පහිනපත තෙලපෙනෙන එහෙමනේ සංස්කෘත නාට්‍ය කියන්නේ ඕගොල්ලෝ අර නාටකංකාරයෝ එහෙම බලනවා නම් එහෙම ඒක තිබ්බෙත් ඔය සංස්කෘත ක්‍රමයට තමයි නාට්‍ය. එතකොට මේ කිවලු එම්බා තරුණිය තිගේ පහින පත ඒ තරුණිය ඔයාගේ ලියුම තෙල පෙනෙන අර පෙනෙන පහින පෙට්ටියට ලියුම් පෙට්ටියට බහලුව මැනව. ඔය කුමාරතුංග මුනිදාස එකවර බස් එක කරන ගල කිවලු මේ එම්බා බස් පළුව මා පිනට ගෙන ගොස් දම්මෝ කිව්වා. අපි කිව්වනකම ගුටි කනවා තාම බස් එක ඇතුලේ. මේ එම්බා බස් පළුව මා පිනට ගෙන ගොස් දම්මෝ. ඒ කොන්දොස්තර මා පානදුරෙන් බස්සන්න. හෙළ බස. ඔය හෙළ භාෂාවෙන් ලියවිච්ච කවියකුත් මට හම්බුණා මේ ළඟදී මම මේ පොතක් කියව ඉන්නකොට මම නිකන් පොඩි කෑල්ලක් කියන්නම් හරි ආදල්ලමයි මේ කවි කියවන එක. මේ ඒ කවියේ නම ඇවිල්ලා වවුලු හමුව. ඒක ලියන්නේ රයිපීඑල් තෙන්නකෝන්. මම නිකන් වචන ටික කියන්නම් තේරුම නම් මම කියන්න උත්සාහ කරන්නේ නැහැ. ඔන්න නිකන් අහගන්න ඕනේ. පුතු නලවුණු පිනිස අපි දන්නවා හෙළහවුලේ පාවිච්චි කරන ආකාර රීතිය හොඳේ. පුතු නලවුණු පිනිස ඔන්න ආකාරය. පුතු නලවුණු පිනිස කට බොරුම කියා හොට ඇන බින්දිනසේ උකුණන් අතර පියා පිසගෙන කඳුළු යලි ඇසිපිය හොඳට අයා සිඳුවත ඇස ඇයට හිමිරුව පෙනී ගියා. ඉඩ හැර පැන ගියන විට බිය සෝදෙන්නා බුරමින් නැගිනි දැලිලා වැඩි කෝගින්නා සිහි කොට එදා ගිනි රස හොඳටම දන්නා එයවල කනුව දිව ගතියින් උගු දුන්නා නටනස ඇංජිමක් බසයක ගමන සැදූ පැන නැගෙන හද තොතගෙනගෙන පුරුදු කියන්න බෑ ළමයි ටිකක් කලනකොට දිව නිකන් කට නිකන් වෙලා තියෙවි. ඇයි යන්න මේක දිගට කියලා. සැර කැපු මැති වදන් හිත් වදිනටම යදූ හොට මැදගෙන සැදු ඕමග ඇසින් රුදු බත්සැලියක් බඳු වෑලන් වූ උතුරට අඩු කොට ගනුව ලය සැරසී සිටි ඇයට ලන්නුණු බස් ඇසෙන පමණට හිමිරුවට වන් ලෙස ඇසිනි හෙනයක් සක්වල ගලට සිතා ගෙදොර නැති විලසක් අමුද රුවන් නටා ගසා ගොස් එන සැටි රැගෙන රුවන් අහා වැරදුනා කට මගේ ඇසඳු රුවන් පියා නොවේ ඒ මෙහි එන්න පොඩි රුවන්. මං කවිය තේරුම් පස්සේ දවසක් කියලා දෙන්න. මේ ආකාර රීතිය තියෙන ළමයි. ඔය වගේ සින්දුත් තියෙනවා මං කියලා තියෙනව නේද? සංගවාගනු මැන ඔබෙරුව සොඳුරියේ කියලා නෙවෙයි කියන්නේ. අර තියෙන්නේ මේ වික්ටරත්නාගේ සින්දුව සංගවාගනු මැන ඔබෙරුව සොඳුරියේ අනිකෙකුනෙත් නොබෑ මුව මත ගැටෙතෙයි මාහද බියවේ සැලී සැලීයි කියලා හින්දුවත්. ඒක තියෙන සංගවාගනු මැන ඔබෙරුව නෙවෙයි සංගවාගනු මැන ඔබෙරුව සොඳුරියේ. ඒක තව තියෙනවා මේ මහා වන පියසක
අඳුරු ගුහාවක යම් දිනයක ඔබ සංගවා තබනෙම්. මහවන පියසක නෙවෙයි. මහවන පියසෙක එකාර රීතියත් පාවිච්චි කරලා තියෙනවා. මහවන පියසෙක අඳුරු ගුහාවක භාෂාවේ තියෙන එක දේවල්. ඔය වගේම සින්දුවක් තියෙනවා මේ මම ඔයගලන්ට ඒකත් කිව්වා. එකම උපසර්ගය පාවිච්චි කරලා මේ සින්දුවේ පේලි තුනක් තියෙනවා. එකම උපසර්ගය අර්ථ වෙනස්. සන්තාපමාවතේ සංවේදනා මැදුරේ සන්තාපමාවතේ සංවේදනා මැදුරේ සංවේග නෑ ඉන්න බලන්න මම හරියට වචන ටික මතක් වෙන්නේ නෑ මට. ඇවිල්ලා ඔව් සන්තාපමාවතේ සංවේදනා මැදුරේ සංවේගයෙන් දන්වා සිටින් වෙන්වීම මායගේ. හරි. ඉතින් මේ ඒ සින්දුවේ බලන්න සන්තාපමාවතේ තාප සන්තාප සංවේදනා මැදුරේ වේදනා සංවේදනා සංවේගයෙන් දන්වා සිටින් වේගයෙන් සංවේගයෙන්. හරි. එතකොට එකම උපසර්ගය පාවිච්චි කරලා තියෙනවා. හරි. එහෙම තියෙනවා ඉතින්. ඉතින් මේ දවසක සින්දුවක් කියන්න සින්දු කියන කියලා දාලා දැන් සින්දු කියන්න බෑ. දවසක සින්දුවක් කියන්න අනිවාර්යයෙන්. මේ එතකොට හෙළහවුලි සමාජිකයෙක් තමයි කවුද? ආරිසෙන් අහුවුදු. බුදුගුණ අලංකාරයේ ලෝවැඩ සංගරාව දහම්ගට මාලා වෙන ග්‍රන්ථ රචනා කරන ලද්දේ. කවුද රචනා කරේ? කියන්න බෑ. දෙන්න උත්තර. මේ ප්‍රශ්න හරියට ඔයගොල්ලෝ වරදනවා. කියන්න බෑ. බුදුගුණ අලංකාරයේ ලෝවැඩ සංගරාව දහම්ගට මාලා වෙන ග්‍රන්ථ රචනා කරන ලද්දේ කවුද? කියන්න බෑ. කො උත්තර? කො? කට්ටිය උත්තර දෙන්නේ නැහැ. හිර වෙලා වගේ මේ ප්‍රශ්නේ මට වෙන්නේ නේද? උත්තරේ කවුද? වීදාගම මෛත්‍රී හාමුදුරුවෝ. වීදාගම මෛත්‍රී හාමුදුරුවෝ තමයි ලියුවේ. ආචාර්යනී මා නුවඳුව මෙන් ප්‍රකාශය කරන ලද්දේ මහෞෂධ පඬිතුමා කේවට්ට බමුණාට තමයි කිව්වේ. මහෞෂධ පඬිතුමා තමයි ඒක කියන්නේ. ආචාර්යනී මා නුවඳුව මහෞෂධ පඬිතුමා කියන්නේ. හෙළ හවුල තුල භාවිත වූයේ ආකාරය. බැද්දේකමට පාදක වෙන්නේ තංගල්ල. ජනකාය පිළිබඳ අනුරාධපුර යුගයේ තොරතුරු හමුවන ග්‍රන්ථ මූලාශ්‍රයේ සාරත්ත ප්‍රකාශනයි. කවිය යනු සංක්ෂිප්ත පදවලක් නේ මම ඒක කියලා දීලා තියෙනවා. කවිය කියලා කියන්නේ සංක්ෂිප්ත පදවලක් නේ. මට මගේ ජීවිතයේ තියෙන ඔක්කොම දේවල් ටික කවියක කියන්න බෑ. එහෙම මට කියන්න බෑනේ. එතකොට මට ඕන නම් කෑල්ලක් දෙකක් කියත හැකියි. දැන් උදාහරණයක් විදිහට මම නිකන් මේ ළඟද නිකන් ඉන්න ගමන් කුරුටු ගාපු කවියක් තියෙනවා. මේ බලන්නකෝ මම මේක නිකන් හොඳේ නිකන් එකක් මේ නිකන් ඕගොල්ලෝ නිකන් ඉන්න ගමන් අහලා බලන්නකෝ මම නිකන් කියන්නම් මේ පේලි ටික. ඒ කියන්නේ කවිය කියලා කියන්නේ තව සංක්ෂිප්ත පදවලක් මේක ඇතුළේ තියෙනවා. හැබැයි පොඩි කතාවක් ඈ. අහලා බලන්න. අමාවතුර තමයි ලෙනාඩ් වුල්ෆ් උපන් ප්‍රාන්තයේ වෙන්නේ කෙනිස්ටන්. උපාලේ ගෘහපති සච්චක බමුණ අජාසත් රජු ආදී චරිත සිටින ග්‍රන්ථය වන්නේ අමාවතුර. හංස සංදේශය රචනා කරන ලද්දේ. උත්තර දෙන්න. ඔය කතෝරු ප්‍රශ්න වරද්ද ගන්න ඕගොල්ලෝ. හංස සංදේශය රචනා කරපු රජතුමා කවුද? හංස සංදේශය රචනා කරපු රජතුමා කවුද? අච්චුපතේ පාඩමකුත් තියෙනව නේද? වේදාගම මෛත්‍රී හාමුදුරුවෝ ලිපි. අචින්ත උත්තරය දීලා තියෙනවා. ඔව් අචින්ත උත්තරේ හරි. වේදාගම මෛත්‍රී හාමුදුරුවෝ තමයි. සීමාව ඉක්මවා කරන වර්ණනය හඳුන්වන්නේ අපි අතිශයෝක්තිය කියලා. ඒ කියන්නේ කියනකොට තේරෙනවා මේ යකා කියන්නේ මේ ටෝම් පචයක් කියලා. තේරෙනවනේ. එම ගුරුවරුත් ඉන්නවා. මුලින්ම පටන් ගන්නවා මේ පේපර් ක්ලාස් පටන් ගන්නවා අපි. ඔක්කොම නොමිලේ පටන් ගන්න කියලා මාසයක් ගිය ගමන් ගිය ළමයි ඔක්කොගෙම රුපියල් 500 500 ගන්න. කින් ගන්න ඊට වඩා හොඳ රෙද්දක් දික් කරගෙන මේ
රෙද්දත් මේ එලාගෙන පාරයිනේ හිඟා කරනවා. එහෙම ළමයින්ගෙන් සල්ලි ගන්න හොඳ නැහැ. ඒකට ඒක වැරදි. ඒක කවුරු ඒක මං කරත් වැරදි. එහෙම ඕනේ. ඒ නිසා මේ සමහර වෙලාවට ඒගොල්ලෝ මේ වැඩ පටන් ගන්නකොටම තේරෙනවා මේ නම් අරින්නේ තනිකරම දාර නයික් කියලා පේනවා අපිට. හරි. ලීසින් ගෙවන්න නැති. ඉතින් බං අපිත් ලීසින් ගෙවනවා. හරි. එහෙම තමයි නේ මිනිසුන් එක හැටිනේ ඉතින්. භාෂාව ආකෘතිය අත්දැකීම රිද්මේ විරිත යන සියල්ලෙහි පවත්නා ගැළපීම ඖචිත්‍ය තමයි. උචිත බව කියන එකනේ. ඖචිත්‍ය. සරණිහිණි සංදේශය ඇති පද්‍ය ගණන. දෙන්න උත්තර. දැන් එකකට මං කිව්වා. ගොත්තරේ තියෙන 511යි. සරණිහිණි තියෙන කියන්නේ. කියන්න බෑ. 108යි. සරණිහිණි සංදේශය තියෙන පද්‍ය 108යි. ගම්පෙරළියේ කලියුගයේ යුගාන්තය යන තුන්වැනි නවකතාවල රචකයා වන්නේ මාටින් වික්‍රමසිංහ. ඕකෙන් දෙකක් මං දෙක තිබ්බා. ගම්පෙර යුගාන්තයක් තිබ්බ ළමයි හොයාගන්න කියන්නේ මේක. තුන්වැනි නවකතාව වලින් දෙකක් මේ තියෙනවා. මෙතන ගම්පෙරළිය සහ කලියුගයේ තියෙන යුගාන්තය තුනේ කොහේ හරි තිබ්බ මං දැක්ක මට මේ වෙලාවේ ඉක්මනින් හොයාගන්න අමාරුයි. එතකොට ඒව රචනා කරේ මාටින් වික්‍රමසිංහ. මාටින් වික්‍රමසිංහ. නොවියත් හුදී ජනන් සඳහා සිය බසින් මා විසින් සැකවින් දක්වනු ලැබේ. 52 53 අහලා දිනවා සඳුනි. 52 4 53 1 නොවියත් හුදී ජනන් සඳහා සිය බසින් මා විසින් සැකවින් දක්වනු ලැබේ යනුවෙන් සඳහන් වන්නේ මොකේද? මොකේ සඳහන් වෙන්නේ? නොවියත් හුදී ජනන් සඳහා සිය බසින් මා විසින් සැකවින් දක්වනු ලැබේ. මොකේද තියෙන්නේ? අහලා තිනවා සර් උඩම අයිනේ තියෙන රතු පාට ලොකු පොත. මේකනේ අහන්නත් නේද? මේ තියෙන මල්ලසේකර ඩික්ෂනරි. ඩික්ෂනරියක් තියෙන්නේ. ඩික්ෂනරියක් තියෙන්නේ ඊට පස්සේ තියෙන්නේ The Vanishment කියලා ඉංග්‍රීසි නවල් එක. ඊට පස්සේ තියෙන්නේ Faculty of Sex. Faculty of Sex කියලා කියන්නේ මේ චින්තන ධර්මදාස ලියපු පොත් සෙට් එකක්. ඔගේ පොත් තුනක් තියෙනවා. මේ පොත් තුනම තමයි පැක් එක මේ. ඉතින් එතනින් එහාට පොත් ගණනාවක් තව තියෙනවා. හරි. නොවියත් හුදී ජනන සඳහා සිය බසින් මා විසින් සැකෙන් දක්වනු ලැබේ යනුවෙන් සඳහන් වෙන්නේ මොකේද? සද්ධර්ම රත්නාවලියේ. එස් මහින්ද හිමිගේ කෘතියක් නොවන්නේ සමන්ත කොට වර්ණනාව. සමන් දෙවියන්ගේ කතාවස්තුවෙන් මම කියනකොට සමන් දෙවියන්ගේ දේව කතාව කියනකොට මේක කිව්වා. සිකීම් මහින්ද හිමි ආයතන කාව්‍ය පරම්පරාව කොළඹ යුගයේ වැඩිහිටි පරපුර. කොළඹ යුගයේ වැඩිහිටි පරපුර. ජාතක කතා පොත් වහන්සේ රචනා කළ බහුකතෘ මණ්ඩලයේ ප්‍රධානියා සොලී මහාසාමි. සොලී මහාසාමි ඇතුළු බහුකතෘ මණ්ඩලයක්. 550 ජාතක පොතේ එන දීර්ඝතම ජාතකය වන්නේ උම්මග්ග ජාතකය. හරි. එහෙනම් අපි ওই විදිහට අපේ වැඩේ අවසන් කරගන්නවා. පොරොන්දු වෙච්ච පරිදිම ලබන සතියේ අලුත් ටියුට් එක සාකච්ඡා කරන්න කලින් අපි අපේ කුරහන් නිසිමුව පාඩමේ අපිට ඉතුරුලා තියෙන අනිත් කවතුනත් සාකච්ඡා කරලා තේරුම් ලියලා තමයි අපේ අලුත් නිබන්ධයට යන්නේ. කරුණාකරලා ටියුට්ස් ගත්තේ නැති කට්ටිය හෙට අනිද්දා ඉන් අනිද්දා ඒ දවස්වල ගිහලා අනිවාර්යයෙන්ම ටියුට් ගන්න. මොකද ටියුට් ඉවරුනොත් එහෙමට කරන්න දෙයක් නැහැ. අලුතින් ආපු ළමයි කීප දෙනෙක්ම ටියුට්ස් අරගෙන තිබ්බා. ඒ හින්දා මේ ටියුට් ගන්න ගිහිල්ලා කරුණාකරලා ටියුට්ස් ගත්තේ නැති කවුරු හරි ඉන්නවා නම්. හරි. එතකොට නැවත වතාවක් අපි දෙගොල්ලෝ හම්බ වෙන්නේ ඉරිදා අපේ පුනරීක්ෂණ සම්මන්ත්‍රණයේදී තමයි නැවත වතාවක් අපි හම්බ වෙන්නේ. පේපර් ක්ලාස් එකේ පේපර් එක මම සිකුරාදා දවල් වෙනකොට ගෲප්ස් වලට දානවා. එහෙනම් සම්බන්ධ වෙච්ච හැමෝටම බොහොම ස්තුතියි. හැමෝටම සුබ රාත්‍රියක්. හැමෝම පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි. ආයුබෝවන්. හරි හැමෝටම good night. හරි. ජය ළමයි. ජය වේවා. සන්නයි.